එකක් මගෙන් ඔටෝමැටිකලි එන්නේ නැත්නම් කරුණාකර දැනුවත් කරන්න. හරි. අපි කතා කරමින් හිටියේ ව්‍යාපාරයක සංකල්පය ගැන. මෙතන දැන් ව්‍යාපාරය ආයම මතක් කළොත් ව්‍යාපාරය ආරම්භ කරන පුද්ගලයෙක් මුල් වෙනවා. මොකක් කීප දෙනෙක් මුල් වෙනවා අපි කියනවා අයිතිකරු කියලා. ඒ අයිතිකරු ලබා දෙනවා ව්‍යාපාරය ආරම්භ කිරීම වෙනුවෙන් ව්‍යාපාර සම්පත් ප්‍රමාණයක්. ඉඩම් ගොඩනැගිලි මුදල් වැනි දේවල්. ඒව ගිණුම් කරන එකෙන් කලකන මොනවා කියලාද වත්කම් කියලා. ඒ වත්කම් වල වටිනාකම අයිතිකරු අනාගතයේ දවසේ ගෙවන්න ඕන. මොකද මෙයා ණයට ගන්න මේ දේපල. කාගෙන්ද ගන්න? මෙයාගෙන් ගන්න. එහෙනම් මෙයාට සිදු වෙනවා තමන් ගත්ත දේපල වටිනාකම අනාගත දවසක ඒ අයිතිකරුවන්ට ගෙවන්න. ඒ ගෙවන්න තියෙන ශේෂ ලක්ෂණයක් කියනවා මොකද්ද? හිමිකම කියන්නේ. ඊළඟට ව්‍යාපාරයේ පැවැත්මට ව්‍යාපාරයේ අනාගත වැඩවෙමින් බැංකුව වැනි බාහිර කෙනෙකුගේ අයිතිකරුවනකට බාහිර කෙනෙකුගේ ණය මුදල් ලබා ගන්න පුළුවන්. ඒ ගන්න ණය මුදල ව්‍යාපාරට ලැබුණම ණය මුදලක් වෙන්න පුළුවන් නැත්නම් ණයට බාර ගන්නවා වෙන්න පුළුවන්. ස්ථාවර වස්තුවක් ණයට ගන්නවා. කාර් එකක් ගන්නවා ලීස් ක්‍රමයට. ඒ නැත්නම් ඉඩමක් ගන්නවා බැංකු ණයක් කරහා. මේ විදිහට බලුවම අපි ඕනෑම වක්කමක් අත්පත් කර ගන්නවා බාහිර පාර්ශවයන්ගෙන් ණයට. එතෙන්දී ඒ ලබා ගන්නා වත්කම් වල වටිනාකම පාවිච්චි කරන්න පුළුවන් වෙන ව්‍යාපාරයට. එතකොට ඒ අනුව ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණය ණය ලබා ගැනීම හරහා වැඩි වෙනවා. මම උදාහරණයක් ගත්ත ලක්ෂ 2ක බැංකු ණයක්. ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගත්තම අපේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. හැබැයි මේ ලක්ෂ 2 බැංකුවේද ගෙවන්න ඕන අනාගත දවසක. මේ මොහොතේ මුදල් ගත්ත බැංකුවේ අනාගත දවසක බැංකුවට මුදල් ගෙවන්න ඕන. අන්න බාහිර අය වෙනුවෙන් මෙයා විසින් ව්‍යාපාරය විසින් ගෙවන්න තියෙන ණය සඳහා අපි නමක් කියනවා මොකද්ද? වගකීම් කියලා. එක පැත්තකින් බැංකුවෙන් මුදල් ලැබුණ ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වුණා. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයේ විසින් ගෙවන්න තියෙන ණය ශේෂය වැඩි වුණා. වගකීම් වැඩි වුණා. ඒ අනුව අපි මෙන්න මෙහෙම සමීකරණයක් හදාගත්තා. එක පැත්තකින් වගකීම් වැඩි වෙනවා බැංකු ණය කියන අනෙක් පැත්තෙන් මුදල් වත්කම් වැඩි වෙනවා බැංකුවෙන් ණය මුදලක් ලබා ගත්තම. ඒ අනුව අපේ මූලික සමීකරණය ගොඩනැගුණා මොකද්ද? වත්කම් වටිනාකම සමාන වෙනවා මොනවද? හිමිකමට හා වගකීම් වලට. ඊළඟට අපි කියන හරුවත් ඉගෙන ගත්තා මේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හරහා ඇති වෙනවා තව අයිටමයන් දෙකක්. එක ආදායම් දෙක වියදම්. ව්‍යාපාරයක් මේ පුද්ගලයා අයිතිකරු ආරම්භ කරන්නේ මොකද? මෙයාගේ යහපැවැත්මට නේද? දලදේශ නිෂ්පාදනයට දායක වෙන්න, සේවකයන්ට රැකියා අවස්ථා මිනිසුන්ට රැකියා අවස්ථා බිහි කරන්න, නැත්නම් දේශීය සම්පත් උපයෝජනය කරන්න ඔයගේ ව්‍යාපාර ආරම්භ කිරීමේ ලස්සන කතා කියන්න පුළුවන්. අපි මේ රටේ දලදේශ නිෂ්පාදන දායක වෙන්න තමයි මේ ව්‍යාපාර ආරම්භ කරේ කියලා ව්යාපාරිකයෝ කියනවා. නමුත් එයාලගේ ප්‍රධාන අරමුණ මොකද්ද? රැකියා දෙන්නවත් රටේ තියෙන දේපල වලින් වැඩි නිෂ්පාදන බිහි කරන්නවත් නෙමෙයි. තමන්ට යැපෙන්න ආදායමක් හදාගන්න එක. තමාගේ ධනය වැඩි කරගන්න එක තමයි මෙයාලා ව්‍යාපාර ආරම්භ කිරීමේ ප්‍රමුඛතම අරමුණ වෙන්නේ. ඒ අනුව ව්‍යාපාරයක් විසින් බිහි කරන ආදායම් දැන් ව්‍යාපාරයනේ ගනුදෙනුකරුවන්ට සේවා සපයලා ආදායයක් ඇති කරගන්නේ. ව්‍යාපාරයක් විසින් ආදායම් උපයා ගැනීම හරහා ව්‍යාපාරයට පැත්තට යන මොනවද? මුදල්. නේද? තමන්ගේ ආයතනයේ සේවකයෝ. කියන්නේ මේ ආයතනයේ ඉන්න සේවකයන් විසින් ගනුදෙනුකරුවන්ට සේවා සපයලා ගනුදෙනුකරුවන්ගේ මුදල් අය කරගන්නවා. එහෙම නැත්නම් භාණ්ඩ විකුණලා මුදල් අය කරගන්නවා. ඒ මුදල් ප්‍රවාහය මුලින්ම බාරගන්නේ මෙන්න මේ පුද්ගලයා ව්‍යාපාරය. එනවා ආදායම් හරහා ව්‍යාපාරයේ මුදල් තත්ත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපි හිතමු ලක්ෂ 5ක් ආදායම් තිබුණා කියලා. ආදායම වශයෙන් රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාර පැත්තට ගලාගෙන ආවම ව්‍යාපාරයේ මුදල් වත්කම ලක්ෂ 5කින් වැඩි වෙනවා. ඒ වගේමයි මේ මුදල ව්‍යාපාරය එකතු කරගත්තට මේ මුදලේ සැබෑ අයිතිකරු වෙන්නේ කවුද? ව්‍යාපාරයේ අයිතිකරුවා නේද? ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ව්‍යාපාරය විසින් ඇති කරගත්ත ආදායම හරහා ලැබුණු මුදල ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මොකද මෙයානේ ව්‍යාපාරය ආරම්භ කළේ. එහෙනම් මෙයාට ව්‍යාපාරයේ ආදායම මුක්ති විඳීමේ අයිතිය තියෙනවා. එහෙනම් මේ ව්‍යාපාරය කියන පුද්ගලයා විසින් එකතු කරගත්ත මුදල අනාගත දවසක ව්‍යාපාර සිදුවීම කාට දෙන්නද? අයිතිකරු දෙන්න. අයිතිකරු දෙන්න තියෙන ණයට අපි නමක් කියනවා මොකද්ද? හිමිකම කියලා. ඒ අනුව අපි ආදායම් ලබන විට ලක්ෂ 5කින් ඒ ආදායම හිමිකමට එකතු කර ගන්නවා. හිමිකමේ ඉහළ යාමක් වශයෙන් ආදායම සලකනවා. ඒ වගේම මේ ව්‍යාපාර පවත්වාගෙන යද්දී වියදම් දරන්නත් වෙනවා.
මම ටිකක් මේක ස්පීඩ් කියලා දෙන්නේ මේක කලින් වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරන නිසා දැන් මම මේ කියන කාරණයට මුලින්ම සහභාගී වෙනවා නම් කෙනෙක් අද පන්තිර නම් මුලින්ම සහභාගී වෙන්න කරුණා කරලා කලින් වීඩියෝ එක බලන්න මොකද මේ සංකල්ප ගොඩනගිය මම විස්තරාත්මකව මිනිත් පෙර වීඩියෝ එකේ සාකච්ඡා කළ නිසා. හරි. දැන් ව්‍යාපාරයේ පවත්වාගෙන යාම හරහා වියදම් ඇති වෙනවා. අපි හිතමු රුපියල් ලක්ෂයක වියදම් දරුවා. ඒ කියන්නේ සේවකයාට පඩි ගෙවන්න නඩත්තු වියදම් සඳහා ප්‍රචාරණ වෙනුවෙන් රුපියල් ලක්ෂයක වියදමක් දරුවා. දැන් මේ මුදල ගෙවන්නේ ව්‍යාපාරය කියන පුද්ගලයා. ඒ අනුව ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ ලක්ෂයකින් අඩු වෙනවා වියදම් දරන විට. අර ලක්ෂයකින් මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදලින් ගෙවන්නේ මුදල් කියන වත්කම. ඊළඟට මේ වියදම ඇත්තටම දරා ගන්න ඕනේ කවුද? ආදායම භුක්ති විඳින්නේ ව්‍යාපාරයේ අයිතිකරු නම් ආදායම් ලබන්නට වියදම් දරන්නේ නේද? ආයතනයේ පවත්වාගෙන යන්නේ මොකටද? ආයතන වෙනුවෙන් ප්‍රචාරණය කරන්නේ මොකටද? ගණන්කරුවන් ව්‍යාපාරයට ගෙන්වා ගන්න. ගණන්කරුවෝ ගෙන්ව ගන්න මොකටද? ආදායම් ලබන්න. ආදායම් ලබන්න මොකටද? මෙයාගේ උවමනාවන් වෙනුවෙන්. එහෙනම් ආදායම් හේතුවෙන් හටගන්නා වියදම් දරන්නත් ඕනේ කවුද? ආදායම් භුක්ති විඳින කෙනාමයි. නේද? ආදායම් භුක්ති විඳින්නේ මම නම් ඒ වෙනුවෙන් දරන වියදම් ටික දරා ගන්නත් ඕනේ මම. ඒ අනුව ව්‍යාපාරයේ විසින් මුදල් ගෙවන්නේ අයිතිකරු වෙනුවෙන්. ඒ අනුව ව්‍යාපාරයේ ආදායම් ලබන විට ඒ ආදායම හිමිකමේ වැඩිවීමක් රැස් ලියාගත්තා. වියදම් දරන විට හිමිකමේ අඩුවීමක් රැස් ලියා ගන්න ඕන. ඔන්න. ඒ අනුව අපි හදාගත්තා ප්‍රධාන සමීකරණය විස්තරාත්මකව. දැන් අපි මුලින්ම හදාගත්තා වත්කම් වටිනාකම සමාන වෙනවා හිමිකම එකතු කිරීම වගකීම් වලට. ඊළඟට අපි මේ සමීකරණයේ තවත් පද දෙකක් ගෙනාවා. හිමිකමට එකතු වෙනවා මොනවද? ආදායම්. හිමිකමෙන් අඩු වෙනවා මොනවද? වියදම්. දැන් මම මේ පද පහ හරසතර ලියලා පද පහේ සමීකරණය නිර්මාණය කරනවා මෙන්න මේ ආකාරයට. දැන් අපි මුලින්ම හදාගත්තේ වත්කම් සමානයි ප්‍රාග්ධනය නැත්නම් හිමිකම එකතු කිරීම වගකීම් කියලා. ඊළඟට ප්‍රාග්ධනය නැත්නම් හිමිකමට අපි එකතු කරනවා මොකද්ද? ආදායම. මම මේක මේ පැත්තෙන් එකතු කරනවා. ඒ වගේමයි අපේ ආදායම වෙනුවෙන් ගිය වියදම් ප්‍රාග්ධනය අඩු කරලා නේද? හිමිකම අඩු වෙනවා වියදම්. ඒ අනුව මම ඒකත් හරස්සතර අඩු කරලා පෙන්නනවා. ඔන්න. දැන් අපේ සමීකරණය එනවා වත්කම් වටිනාකම සමාන වෙනවා ඉදිරියට තියෙන ප්‍රාර්ථනය වගකීම් ආදායම් එකතුවෙන් වේදම් අඩු කළ පසු වගේ. මම දැන් මෙන්න මේ ඍණ පදය වේදම් කියන ඍණ නිකිලය සමාවකුනේ අනිත් පැත්තට දකුණු පැත්තට ගෙන යන්න වැඩක් කරනවා. ඔයා ගණන් පාඩමෙන් මේක ඉගෙන ගන්නවනේ නේද? සාමාන්‍ය ගණන් විශ්ල ඉගෙන ගත්තා. ඍණ නිකිලයක් මේ පැත්තෙන් ඉවත් කරන්න නම් ඒ හා සමාන ධන නිකිලයක් ආදේශ කරන්න ඕන. හැබැයි සමාන වකුනේ මේ පැත්තට කරපු වැඩේ මම මේ පැත්තට ලියන්නත් ඕන. ඔන්න. දැන් මේ ඍණ පදයට ධන පදය අහෝස් වෙනවා. ඒ අනුව අපිට සමීකරණයක් ඉදිරි වෙනවා මොකද්ද? වත්කම් එකතු කිරීම වේදම් වගේ සමාන වෙනවා ප්‍රාග්ධනය වගකීම් හා ආදායම් වලට. ඊළඟට මේක තමයි ගිණුම් කරන සමීකරණ ගොඩනැගීමේ කොටස. මම ගිය අඟහරුවාදා පන්තියේදී සමීකරණය ගොඩනගලා ඉතින් එහාට ඔයාව අරගෙන යන්නේ නැතිව තව පාඩමක් පටන් ගත්තා. දීප්ත සහන ගොඩනැගීම. එතනදී වෙන්නේ අපි දන්නවා මෙන්න මේ ආකෘතියට කියනවා ලෙජර් ගිණුමක් කියලා. ඒ ගිණුමක් කියලා අපි කියනවා. ලෙජර් ගිණුමක්. මේ ගිණුමේ වත්කමක් හෝ වියදමක් තිබෙනවා නම් ඒ කියන්නේ වත්කම් ගිණුම් කියන්නේ අපි මුදල් කියන්නේ වත්කමක් වශයෙන් සලකනවා. සේවක වැටුප් කියන්නේ වියදමක් වශයෙන් සලකනවා. ඒ ආකාරයට මුදල් වැනි වත්කම් වල අඩු වැඩි වීම සහ සේවක වැටුප් ගොඩනැගිලි කුලී ප්‍රචාරණය වැනි වියදම් වල අඩු වැඩි වීම ගිණුම් වල ලියන්නේ අදාළ ගිණුමේ හර පැත්තේ. වියදමක් හෝ වත්කමක වැඩි වීම අදාළ ගිණුමේ ලියන්නේ හර පැත්තේ. හර කියන්නේ මෙන්න මේ පැත්ත. මේ හර පැත්ත. ගිණුමේ බැල පැත්තට මේ පැත්තෙන් නම් වෙනවා. ඒ අනුව
වත්කම් හා වියදම් වල වැඩිවීමක් සිදු වුණොත් ඒක ගිණුමේ හර පැත්තේ ලියන බවත් අඩුවීමක් සිදු වුණොත් බැල පැත්තේ ලියන බවත් ඔයා පොතේ ලියාගත්තා. මම කිව්ව ටියුට් එකේ print out ගත්තා නම් ඒකේ ටියුට් එකේ උඩින් ලියා ගන්න කියලා. ඒ වගේමයි ප්‍රාර්ථනය වගකීම් ආදායම් වැඩිවීම ලියන්නේ අර නෙවෙයි. බැල පැත්තේ අඩුවීම ලියන්නේ හර පැත්තේ. ප්‍රාර්ථනයක වගකීමක හෝ ආදායමක වැඩිවීම අදාළ ගිණුමේ ලියවෙන්නේ කොහෙද? වැඩිවීමක් නම් බැර අඩුවීමක් නම් හර පැත්තේ ලියන්නේ. හරි. ඔය ආකාරයට අපි අපේ මූලික හදනම ගොඩනගාගෙන අපේ ටියුට් එකේ උදාහරණ 10ක් සාකච්ඡා කළා. මම එතෙන්දි කිව්වා මේ උදාහරණ 10ක් අපට ප්‍රමාණවත් වේවි ඉස්සරහට තියෙන ගණන් ටික හදන්න කියලා. අපි එහෙනම් අද ඉතිරි උදාහරණ 7 සාකච්ඡා කරන එක දැන් පොඩි වෙලාවකුත් අපිට නාස්ති වුණා ගණන්ට කියලා තුන් නිසා පොඩ්ඩකට තියලා ඒ කියන්නේ උදාහරණ 11 ඉඳලා 17 දක්වා සාකච්ඡා කිරීම මම ගණන් හදන ගමන් ඔයාලට පැහැදිලි කරන්නම්. අපි දැන් පිටු අංක 9ට යමු. පිටු අංක 9 තියෙනවා වගුවක් පළවෙනි අභ්‍යාසය. ඒක පොඩ්ඩක් බලන්න. හරි. ඔය තියෙන වගුව පහ දක්වන වගුව සම්පූර්ණ කරන්න. දැන් ඕන ළමයිනේ අපට ගණ්ඩනුව දෙනවා ඒ වගේමයි දිත්ත බලපෑම දෙනවා අපට දිත්ත සටහන හදන්න කියලා ටියුට් එකේ සඳහන් කරනවා. හරි. පළවෙනි ගණුදෙනුව රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරය ආරම්භීම. දැන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා අයිතිකරුවෙක් විසින් රුපියල් ලක්ෂ 5ක් යොදලා. දැන් ඔයාට පළවෙනි මොහොතේම මේ වගේ ගණුදෙනුවක් දැක්ක පළවෙනි මොහොතේදීම ඔයාට අවබෝධ කරගන්න බෑ මේකට අදාළ දිත්ත බලපෑම මොකක්ද කියලා. අන්න ඒ නිසා මම ඔයාලට දිත්ත බලපෑම ගෙනල්ලා දෙනවා ටියුට් එකට. මොකද්ද දිත්ත බලපෑම වෙන්නේ? මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වගේමයි ප්‍රාග්ධනය වැඩි වෙනවා. දැන් ඒක වගේ ටියුට් එකේ තියෙනවා. දැන් මේ අනුව අපි ඩබල් එන්ට්‍රි එක හදා ගන්නයි යන්නේ. දැන් ඔයාට මම ආයිමත් මේ ස්ක්‍රීන් එක ගෙනාවේ. දැන් මේ පහ දක්වන වගුව සම්පූර්ණ කරන්න කියලා ටියුට් එකේ උඩින් ලියද්දි උඩ තියෙනවනේ මාජින් එකේ ඉඩක් තියෙනවනේ. අන්න එතන උඩ ලියා ගන්න අපේ බෝඩ් එකේ ලියාගත්ත සමීකරණය. මෙන්න මේ උඩින් ලියා ගන්න වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධන වගකීම් ආදායම් කියන සමීකරණය. ලියලා මෙන්න මේ ආකාරයට වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධන වගකීම් ආදායම් කියන ටියුට් එකේ උඩින්ම ලියාගෙන වැඩිවීම හර අඩුවීම බැල වශයෙන් සඳහන් කරන්න. වත්කම් හා වියදම් වැඩිවීම හර අඩුවීම බැල ප්‍රාග්ධනය වගකීම් ආදායම් වැඩිවීම බැල අඩුවීම හර කියලා ටියුට් එකේ ලියා ගන්න. දැන් ටියුට් එක print out ගත්තේ නැති අය කොලයක ලියාගෙන දැන් අපි මම පන්තියේ ගණන් සාකච්ඡා කරද්දී ටියුට් එක print out ගත්තේ නැති අය කොලයක මේකේ දිත්ත සටහන ලියනවා. ගණන් දිත්ත බලපෑම කොයිලාවක හරි ඔයාලට print out ගන්න පුළුවන්. දිත්ත සටහන ලියාගන්නේ නැහැනේ. ඒක ලියා ගන්න දැන් අඩ කරන්න ඕන. හරි. පළවෙනි ගනුදෙනුව. පළවෙනි ගනුදෙනුවේදී කියනවා 1 සිදු වෙන්නේ ලක්ෂ 5කින් ව්‍යාපාරය ආරම්භ කරනවා. කවුද ආරම්භ කරන්නේ? අයිතිකරු. ව්‍යාපාරයක් ආරම්භ කරනවා ව්‍යාපාරයේ අයිතිකරු විසින්. එතෙන්දී අර කලින් සාකච්ඡා කළ ආකාරයට ව්‍යාපාරයේ පැත්තට ලැබෙනවා අයිතිකරුගේ මුදල්. එතකොට ව්‍යාපාරයට තමයි මේ මුදල පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරනේ මුදල දුන්නේ. ඒ අනුව ව්‍යාපාර සතුව තියෙන මුදල් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් කියන්නේ මොකද්ද? වත්කම. මුදල් කියන වත්කම වැඩි වුණාම වත්කම් කියන මේක කොහෙද ලියන්න ඕනේ? හර පැත්තේ. එහෙනම් මුදල් වත්කම වැඩි වෙයි. මුදල් නැමැති වත්කම වැඩි වෙයි. ඔයා බලන්න ඕන ඒකට දාලා ඩබල් එන්ට්‍රි එක කොහොමද ලියන්නේ කියලා. වත්කමක් වැඩි වීමකදී ඒක හර පැත්තේ ලියනවා. ඒ අනුව ඔයා මෙන්න මෙහෙම ලියන ඩබල් එන්ට්‍රි එක. මුදල් කියන කෙටියෙන් ලියන්න. හර වටිනාකම ලියන්න ඕන නැහැ දැම්මම. ටියුට් එකේ ඉඳ මදිවේ වටිනාකම ලියන්න කියොත් වටිනාකම ලියනවා නම් ලියන්න වෙන්නේ 1000යි 500ක් කියලා ලියුවත් ඇති. නමුත් මම මෙතන මේ දිත්ත සටහන ගොඩනැගීමේ ප්‍රාථමික අවස්ථාවේ ඉන්නේ නිසා
වටිනාකම නොලියා ඉස්සරහට අරගෙන ගියත් ගැටලුවක් නැහැ. දෙවෙනි බලපෑම අයිතිකරු විසින් ව්‍යාපාරයට මේ මොහොතේ ලබා දෙන මුදල අනාගතයේ නැවත ව්‍යාපාරයට සිදු වෙන කාට දෙන්නද? අයිතිකරුට ගෙවන්න. ඔයා දැන් අයිතිකරුගෙන් ණයක් ගන්න වාසිය සලකන්නේ. අයිතිකරුගෙන් ගන්න ණය අනාගත දිනයකදී නැවත අයිතිකරු වෙත ගෙවන්න ඕන. ඒ ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා මොකද්ද? හිමිකම එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියන. ඒ අනුව දෙවෙනි බලපෑම මම ටියුට් එකට ගත්තා ප්‍රාග්ධනය වැඩි වෙනවා. දැන් බලන්න ප්‍රාග්ධනය වැඩි වුණාම ඒක ප්‍රාග්ධන කිරීමේ කොහොමද ලියන්නේ? ප්‍රාග්ධන කිරීමේ වැඩිවීමක් සිදු වුණොත් ඒක ප්‍රාග්ධන කිරීමේ ලියවෙන්න ඕනේ කොහේද? බැර පැත්තේ. ඒ අනුව මෙන්න දෙවෙනි සටහන හදනවා ප්‍රාග්ධන කිරීම බැර ලක්ෂ 5. දැන් හරබැර කිව්වට මේ හරබැර කරනවා දැකපොන තියා ඉන්නවනේ. දැන් මේක මේ මම වගන්තියකින් ගිරුවේ මෙන්න මේ කරන වැඩේ. තරවනේ ව්‍යාපාරයේ පැත්තෙන් බලන්නේ අයිතිකරුගේ මුදල් වලට මොකද වෙන්නේ කියලා ඔයා හිතන්න එපා. මම දවසකුත් කිව්වනේ ඔයා ගිණුම් කරන පාඩමේදී ආයතනයක ගණකාධිකාරිවරයෙක් වශයෙන් වැඩ කරනවා කියලා හිතන්න. ඔයා ආයතනයක් වෙන්නේ ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කරන කෙනා. එතකොට අයිතිකරු කියන්නේ බාහිර කෙනෙක්. ව්‍යාපාරයකට සංකල්පය අනුව. ඒ නිසා ව්‍යාපාරයට මුදල් ලැබුණම අයිතිකරුගේ පර්ස් එකට මොකද වුනේ? අයිතිකරුගේ බැංකු ගිණුමට මොකද වුනේ? ඒක අයිතිකරු බලාගන්නේ. ඔයාට අදාළ වෙන්නේ නැහැ. ඔයාට අදාළ වෙන්නේ ව්‍යාපාර සිදු වෙන දේවල් ලියා ගන්න එක විතරයි. යනවා ව්‍යාපාරයට මුදල් ලැබුණම අපි මුදල් වැඩිවීම මුදල් ගිණුමක ලියනවා. මෙන්න ගිණුම. මුදල් ගිණුම. දැන් මම කිව්වා මේ තමයි හර පැත්ත. මෙහෙට අපි කියනවා බැල පැත්ත කියලා. එහෙනම් මුදල් වැඩිවීම මුදල් ගිණුමේ කියන්නේ කිව්වේ හර පැත්තේ. එහෙනම් මම ලියනවා මෙන්න හර පැත්තේ. දිනය ලියනවා කෙලවරෙන් 1.1. ඔන්න මුදල් ගිණුම හර කළා. ඒ වගේම ලැබුණු මුදල අනාගතයේ බැංකුවට නෙවෙයි අයිතිකරුට ගෙවන්න ඕන. අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂ අපි නමක් කියනවා ප්‍රාග්ධනය කියලා. ඒ අනුමැලි වීම ප්‍රාග්ධන කිරීමේ කියනවා. ප්‍රාග්ධනයේ වැඩි වීම ලියන්න කිව්වේ කොහේද? ප්‍රාග්ධනයේ වැඩි වෙනවා නම් ඒක බැල පැත්තේ දෙනවා කියද්ද 500ක්. මෙන්න බැල කළා 500ක්. ලක්ෂ 5 කියන්නේ 500යි කියන්නේ. ඒ කියන්නේ ලක්ෂ 5 1000න් බෙදනවා. දහස් වලින් අපි මේ වැඩ කරන්නේ. ඒතර ලක්ෂ 5 දහස් වලින් වෙනවනේ 500ක් ලෙස. දැන් මුදල් ගිණුම හර වුණා 500ක්. එතෙන්දි බැර වුණේ කවුද කියලා අපි විස්තරයට ලියනවා. ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම 1.500ක් බැර වුණා. මෙයා බැර වෙද්දි හර වුණේ කවුද කියලා විතර ලියනවා. මොකද ලියන්නේ වෙන්නේ? මුදල්. අන්න දිත්ත සටහන ගිණුමේ සටහන් කිරීම. මෙන්න මේ කොටසට අපි තාම ගියේ නෑ. පොතේ මේ ගණන් හදන්න පටන් ගත්තේ නෑ. ඊට කලින් අර පොඩි පෙරහුරු අභ්‍යාසයක් කරන්න තමයි මම මේ උදාහරණ කිහිපය අපේ ටියුට් එකට අරගෙන තියෙන්නේ. හරි. ඔන්න දැන් ඔයා පළවෙනි ගණනුව හදාගත්තා. දැන් යන්න දෙවෙනි ගණනුවට. අත්පිට විකුණුම් ආදායම රුපියල් 90000. විකුණුම් ආදායම. ඒ කියන්නේ භාණ්ඩ විකුණලා මුදල් රුපියල් ගන්නවා. දිත්ත බලපෑම බලන්න. ටියුට් එකේ තියෙනවා. මුදල් වත්කම වැඩි වේ. විකුණුම් ආදායම වැඩි වේ. දැන් ඔයා ආයෙත් අහන්න පුළුවන්. ජසත් මම මේක මතක් කළා. එතකොට බඩු වලට මොකද වෙන්නේ? භාණ්ඩ තොගයක් නේ අපි විකුණන්නේ. ඒක අඩු වෙනව නේද? ඔව් ඒක අඩු වෙනවා. ඒ අඩුවීම අපි ලෙජර් ගිණුම් වල මේ ආකාරයෙන් ගලපන්නේ නැහැ. ටී ගිණුම් වල ගලපන්නේ නැහැ. ඒක අපි ආදායම් ප්‍රකාශනයේ ගලපන්නේ. එතකොට වත්කමේ අඩුවීම. භාණ්ඩ විකුණන අවස්ථාවේදී. ඒ නිසා අපි බලන්න ඕනේ භාණ්ඩ විකිණීම හරහා උපයා ගන්න ආදායමට මොකද්ද වෙන්නේ? දැන් මෙතන අත්පිට විකුණුම් කියන්නේ මුදල් අය කරමින් ගණනුවක් සිදු කරනවා. ඔයා භාණ්ඩ වල අයිති තවත් කෙනෙකුට විකුණනවා මුදල් අය කරමින්. එහෙනම් ව්‍යාපාර පැත්තට මොකද්ද වෙන්නේ? පළවෙනි දේ මුදල් ලැබෙනවා. මුදල් කියන්නේ මොකද්ද? වත්කමක්. එහෙනම් පළවෙනි බලපෑම දීලා තියෙනවා ටියුට් එකේ මුදල් වත්කම වැඩි වේ. දැන් බලන්න. වත්කමක් වැඩි වෙනවා නම් කොහෙද ඒක යන්නේ? වත්කමක් වැඩි වීම. මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕන. එහෙනම් දිනය 1.3 පළවෙනි දිත්ත සටහන දෙතරේ පළවෙනි සටහන ලියනවා 1.3ට අදාළව මුදල් ගිණුම හර. දැන් මුදල් ලැබුණේ ඇයි? භාණ්ඩ විකුණුම නිසා. භාණ්ඩ විකිණීම හරහා මුදල් ලැබුණම අපි කියනවා ඒකට මොකද්ද? ආදායමක් කියලා. නේ සර් මට ඒක තේරෙන්නේ නැහනේ. කවස් කරන්න නැති අය කියන්නේ දැන්. මුදල් ලැබෙනවා කියනවා ආදායමක් වෙනවා කියන්නේ මුදල් කියන්නේ ආදායමක් නෙවෙයිද? ඔව් ඔව් ඔව්. මම දන්නවා. දැන් මේ පළවෙනි දවසේ පළවෙනි ගණන් කිහිපය හදද්දී මීට පෙර කොමර්ස් නොකරපු අයට මේක ටිකක් විකාරයක් වගේ දැනීගෙන එනවා ඇති. ඒ ආල පොඩ්ඩක් ඉවසා වදා ගන්න.
එක ගණනින් මේක තේරෙනවා නම් මම ඩියුට් එකට එක ගණනයි ගන්නෙ. ඒ නිසා මම ගණන් කිහිපයක්ම ගත්තේ මේ වගේ තව සමීකරණ ගණනාවක්ම හදාන්නේ ඔයාලට එක ගණනකින් මේ පාඩම පැහැදිලි වෙන්නේ නැති නිසා. ඊළඟට මම මේ ටියුට් එක හදපු ගමන් ඔයාලට විභාග ප්‍රශ්න හදන්න පුළුවන් නම් විභාග ප්‍රශ්න ආයක සාකච්ඡා කරන්නේ නැහැ. හැබැයි මම මේ සමීකරණ පාඩමට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. මොකද මේ ටියුට් එක විතරක් හදුවට විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න බෑ කියලා මම දන්න නිසා. ඒ නිසා එක දවසින් අපට මේ වැඩේ කරගන්න බෑ. දැන් දෙමව්පියෝගේ කීමට හෝ නැත්නම් හිත අර පැත්තේ තියෙනවා බයෝ ක්ලාස් එකේ තියෙනවා මැත්ස් ක්ලාස් එකේ තියෙනවා හිත එහෙ තියාගෙන ගත ගෙනාවු කොමර්ස් ක්ලාස් එකට. ඉතින් පොඩි හරි වැරද්දක් දැක ගමන් අර අඬන්නේ ඉන්නේ කාට මොකක්ද වුණා වගේ මේක අනිත් තේරෙන්නේ නෑ මුදල් කියන්නේ විකුණුම්ද මොකක්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නෑ වගේ විලාප කියන්න යන්න එපා. ගෙදර මිනිස්සුන්ට දැන් මෙනිහන් දෙන්න එපා. මට බනින්න එපා. ඒක මේ විෂයේ අලුත් දෙයක් කරගන්න තියෙන පොඩි අකරතැබ්බයකට මුහුණ දෙනවා. ඔයා විෂය මාරු කරලා පළවෙනි දවසේ පන්තිල වලඩාම එක්ටියුම් කරන්නේ පළවෙනි කුඩ නැගීම අමාරුයි. ඒ නිසා දවස් දෙකක් උහුලන්න. වීඩියෝ එක ආයෙ බලන්න. බැරිම නම් කෝල් එකක් දීලා මට කතා කරලා කියන්න මෙන්න මේ ගැටලුව තියෙනවා. මට දිත්තසහන කොට නැගීමේ සර්ගේ වීඩියෝ එක බලුවත් තේරෙන්නේ නැහැ. මම අනිවාර්යෙන් ඔයාලට ඒවා කියලා දෙන්නම්. කෝල් එකක් දුන්නා මම ඒවා පැහැදිලි කරන්න සූදානම්. හරි. මම කියමින් හිටියේ භාණ්ඩ විකිණීමෙන් මුදල් ලබා ගත්තා. ඒ හරහා ව්‍යාපාරයේ පැත්තට මුදල් වත්කම වැඩි වුණා. මුදල් ලැබුණේ කොහොමද? විකුණුම් සිදු කරලා. විකුණුම් කියන්නේ ආදායම. එහෙනම් ව්‍යාපාරයේ දෙවෙනි බලපෑමක් ඇති කරගත්තා මොකද්ද? ආදායම වැඩි කරගත්තා. ආදායමත් වැඩි වුණොත් ඒක ආදායම වීමට යන්න ඕන. කොහෙද යන්නේ? ආදායම් වැඩි වීම ගිල්මේ යනවා කොහෙද? බැල පැත්තේ. ප්‍රාර්ථනයේ වගකීම් ආදායම් වැඩි වීම යනවා බැල පැත්තේ. ඒ අනුව විකුණුම් ආදායම වැඩි වුණාම ඒක ලියන ගිණුම වෙන්නේ විකුණුම් ගිණුම. ඒ අනුව විකුණුම් ගිණුම බැල කරනවා. දැන් ළමයි මගෙන් අහන්න පුළුවන්. මේක අත්පිට විකුණුම් ගිණුම කියලා ලියන්න ඕනද? නෑ. විකුණුම් ගිණුමද විකුණුම් ආදායම් ගිණුමද කියලා අහනවා. එහෙම අවශ්‍ය නෑ. විකුණුම් ආදායම් කිව්වත් ගැටලුවක් නෑ. විකුණුම් කිව්වත් එකයි. ඉතින් ඔබ විකුණුම් ආදායම් කියලා අපේ කාලය නාස්ති කරගන්න ඕනේ නෑ. තප්පරෙන් 10ක් අපිට පිටු කරගන්න ඕනේ. ඒ නිසා විකුණුම් ගිණුම කියන්නේම ප්‍රමාණවත්. හරි. දැන් මම යනවා දෙවනි ගණනුවෙන් පසුව තුන්වෙනි ගණනුවට 1.5 සිදු වුණා. බලන්න 1.5 ගණනුවාගේ ටියුට් එකේ තියෙනවා ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා. බැංකුවෙන් මුදලක් ගන්නවා අනාගතයේදී බැංකුවට ආයමත් වාරික වශයෙන් ගෙවීමේ පරමාර්ථය. එතකොට ඇති වෙන දිත්ත බලපෑම ටියුට් එකේ දෙනවා. මොකක්ද බලන්න දිත්ත බලපෑම? බැංකුවෙන් ලැබෙනවා ව්‍යාපාරයට මුදල්. බැංකුව කියන පුද්ගලයා බැංකුව කියන්නේ පුද්ගලයෙක් වශයෙන් සලකනවා. එයා ව්‍යාපාරයට ලබා දෙන්නේ දැන් මුදල්. අපි දන්නවා ව්‍යාපාරයේ තියෙන මුදල් කියන්නේ ව්‍යාපාර වත්කම. දැන් මේ මුදල් වල අයිති බැංකුවට නැහැනේ. බැංකුව තමන්ගේ සුරක්ෂිතාගාරයේ තිබු මුදලක් ව්‍යාපාර දුන්න කියන්නේ ඒ මුදල පරිභෝජනය කරන්න පුළුවන් වෙන ව්‍යාපාරයක්. එහෙනම් මේක ව්‍යාපාරයේ දීපල. ව්‍යාපාරයේ දීපල වලට අපි ගිණුම් කරන නමක් කියනවා මොකද්ද? වත්කම් කියනවා. ඒ අනුව මුදල් ලබා ගන්නා විට ව්‍යාපාරයේ වත්කම් වගේ වෙනවා. ඒක ඒ ගිණුමේ කොහෙද ලියන්නේ? මුදල් වල වැඩි වීම මුදල් ගිණුමේ ලියන්න ඕන. විකුණුම් වැඩි වීම විකුණුම් ගිණුමේ ලියන්න ඕන. ප්‍රාග්ධය වැඩි වීම ප්‍රාග්ධන ගිණුමේ ලියන්න ඕන. දැන් මුදල් ආයේ වැඩි වෙනවා. කොහෙද ලියන්නේ ඒක? මුදල් ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. මෙහෙමයි බලන්නේ. අපි ටියුට් එකේ තියාගත්තා. මුදල් කියන්නේ වත්කමක් නම් වත්කමක් වැඩි වීම කොහෙද ලියන්නේ ගිණුමේ? හර ඒ අනුව 1.5 මුදල් වත්කම වැඩි වෙද්දී මුදල් ගිණුම හර කරන්න. දෙවනි බලපෑම. ඇයි බැංකුව අපිට මුදල් දුන්නේ? අපි අනාගතේ බැංකුවට පොලියත් එක්ක මුදල ගෙවනවා කියලා පොරොන්දු වුණ නිසා. අපට සිදු වෙනවා දැන් ගත්ත මුදල අනාගතයේදී බැංකුවට ගෙවන්න. අනාගතයේදී බැංකුවට ගෙවන්න සිදු වෙනවා. ඒක වගකීමක්. ව්‍යාපාරයේ අයිතිකරුට ගෙවන්න තියෙන ණයට අපි නමක් කිව්ව මොකද්ද? ප්‍රාර්ථනය. අයිතිකරු නොවන බාහිර අයට ගෙවන්න තියෙන ණයට අපි නමක් කියනවා වගකීම් කියනවා. එහෙනම් බැංකු ණය කියන්නේ අනිත් පැත්තට මොකද්ද? වගකීම්. අන්න බලන්න ටියුට් එක 1.5 මුදල් වත්කම වැඩි වේ. දෙවෙනි බලපෑම මොකද්ද? බැංකු ණය වගකීම වැඩි වේ. දැන් බලන්න වගකීම ගිණුම් ගත කරන්නේ කොහොමද කියලා. මෙන්න වගකීම් කියනවා. වගකීමක වැඩිවීමක් වුණොත් ඒ ගිණුම ලියන්න ඕනේ කොහෙද? බැර පැත්තේ. එහෙනම් දෙවෙනි සටහන හදා ගන්නවා මොකද්ද? වගකීම් ගිණුම බැර කියලා ලියන්න එපා. මොන වගකීමද? බැංකු ණය. බැංකු ණය ගිණුම බැර කරනවා. මුදල් ගිණුම හර
බැංකුණයි කියලාම බෑ. 7 අත්පිට ගැනුම්. අත්පිට ගැනුම්. මොකද්ද මේකේ තේරුම? අත්පිට කියන්නේ මොකද්ද? මුදල් ගෙවා. ගැනුම් කියලා අදහස් කළොත් මම කිව්වා ගිණුම් කරන්නේදී අපිටම අපේ විශ්ිත ආවේනික වෙච්ච යෙදුම් තියෙනවා. ඒ වචනේ යෙදෙන ආකාරය අනුව අපි දැනගන්න ඕනේ මේකෙන් කියන්නේ මොකද්ද කියලා. අත්පිට ගැනුම් කියලා අදහස් කරන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් බාහන තොගයක් ලබා ගන්නවා මුදල් ගෙවලා. අත්පිට කියන්නේ මුදල් ගෙවලා. ගැනුම් කියලා අදහස් කළේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් බාහන තොගයක් ලබා ගැනීම. දැන් මේකෙන් එතෙන්දී දිත්ත බලපෑම මම දීලා තියෙනවා. බඩුතොග වත්කම වැඩි වෙනවා. මුදල් ගෙවුව නිසා මුදල් වත්කම අඩු වෙනවා. මගේ ළමයෙක් අහලා දුන්නා බඩුතොග වත්කම වැඩි වෙනවා නේද සර් ගැනුම් වැඩි වෙයි කියලා ලියන්න පුළුවන්ද? ගැටලුවක් නැහැ. ගැනුම් වැඩි වෙයි. ගැනුම් කියලා අදහස් කරන්නේ මොකද්ද? තොගේ ඉතින් මේ වගේ විෂයක් ආරම්භක අවස්ථාවේම මම ඔයාලට අර තාක්ෂණික වචන දාලා මේක උගන්වන්න ගියොත් කොහොම සෙකන්ඩ් සයිකල් වලට අවුලක් නැහැ. ඕලෙවල් වලට මේක හොඳටම අකට පදම් කරගත්තු අයට අවුලක් නැහැ. නමුත් අපිත් එක්ක වැඩ කරන හැමෝටම මේ ගිණුම් කරන දැනුම් වල එක එක මට්ටම් වල ඉන්නේ හැමෝටම හොඳ දැනුමක් නැහැ ගිණුම් කරන දිට්ඨි සහන් ගොඩනැගීම සම්බන්ධව. අන්න ඒ නිසා මම බොහොම අමාරුවෙන් වචන තෝරා බේරාගෙන පැහැදිලි කිරීම කරන්නේ. එතෙන්දී තාමත් ප්‍රාථමික වචන ප්‍රාථමිකයි කියන්නේ අසභ්‍ය වචන නෙමෙයි. මේ විෂයට ආවේනික වචන වලින් පිට වචන පාවිච්චි කරලා ඔයාලට පැහැදිලි කරනවා. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරුවන්ට ගෙවන්න තියෙන ණය කියලා මම කියන්නේ. නේද? මම මේ පාඩම පැහැදිලි කරාදී දැන් මම දන්නවා මෙතන ඉන්නවා ගිණුම් කරන ගුරුවරුත් අපේ වීඩියෝ එක බලනවා. ඕන හරි සන්තෝෂයි. මගේ ඉගෙන ගන්න ගිණුම් කරන ගුරුවරුත් වෙනවා කිව්වා. හොඳටම දන්නවා අපිට තියෙන එක එක වෙන නම්බර්ස් තියෙනවා වෙන Facebook account තියෙනවා. අපිත් එක්ක සම්බන්ධ වුණු නම්බර් එකක් එක්ක වෙන නම්බර් එකක් එක්ක සම්බන්ධ වුණා මෙන්න ගුරුවරයෙක් කතා කරනවා. එයාලටත් මම කියන්නේ දැන් මම ප්‍රාර්ථනයට කියන්නේ ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය කියලා. එහෙම නිර්වචනයක් පොතේ නෑ. එහෙම නිර්වචනයක් තවම බිහි වෙලා නෑ. හැබැයි මේ මම බිහි කරා. ඒක ඇවිල්ලා මගේ දැනුවත්භාවය කියලා ඔයාලා හිතනවා නම් මට ගැටලුවක් නෑ. හැබැයි මම ඉගෙන ගන්න දරුවන්ට කියන්නේ ඔයාලට පාඩම පැහැදිලි කරද්දී මම යන්න පුළුවන් 15 අඩියට යනවා. ගිහිල්ලා අපිට තේරෙන සිංහලෙන් පාඩම පැහැදිලි කරනවා. හැබැයි ඔයා මේ අවුරුදු විභාගෙට මුහුණ දෙනවා. ඒකත් අතට තියාගන්න. මේ අවුරුද්දේ බොහෝලා විභාග ඔක්තෝබර් මාසෙ තියෙන එකක් නෑ. දෙසැම්බර් මාසෙ වගේ කල් යන ඉඩ තියෙනවා බොහෝ දුරට. එතෙන්දී ඒකට මගේ ටාගට් එක ඔක්තෝබර් මාසයේ වන විට මේ විෂය නිර්දේශ සම්පූර්ණ කර දෙනවා. එතෙන්දී ඔයා ප්‍රාර්ථනය කියන්නේ වත්කම් වලින් වගකීම් අනුකරාමන ශේෂ අයිති කියන නිර්වචනයේට හොඳටම හුරු වෙනවා. විභාග ශාලාවේදී ඔයා උත්තර ලියද්දී ඔයා ඇඩ්වාන්ස් ලෙවල් ළමෙක් දැනගන්න ඕන කරුණු විෂය කාරණා ඔයාට මම කියලා දෙනවා. එතෙන්දී ඒක පැහැදිලි කරන පාඩ හදාගනිද්දී මේ වගේ සරල වචන යොදා ගන්නවා. ඒ ගැන මාත් එක්ක තරහක් තියාගන්න එපා. හරි. මම කියමින් ඉන්නේ අත්පිට ගැනුම් ගැන. අත්පිට ගැනුම් කරහා ව්‍යාපාරයට තොගයක් ලැබෙනවා. ඒ අනුව තොගය අපේ ගබඩාවේ තැන්පත් කරනවා. ඒ අනුව අපේ තොගවත්කම වැඩි වෙනවා. ඇයි ගබඩාව අපිට පේන තියෙනවනේ මිලදී ගත්ත දේ. ඔයා පොත් විකුණන කෙනෙක් නම් පොත් තොගයක් ගත්තම ඒක වල පේන තියෙනවා. ඔයා වියලි ආහාර විකුණනවා නම් ඔයා සහල් කිරි පිටි ළඟට බීලුණු වගේ දේවල් ගෙනල්ලා විකුණන කෙනෙක් නම් සිල්වර් කඩයක් කරන කෙනෙක් නම් පිළිකොටුවෙන් ගියා එහෙන් ගත්තා හාල් ටික ගත්තා අනිත් දේවල් ටික ගත්තා ඔයා ගබඩාවේ තැන්පත් කළා. දැන් ඔයාලට ඒක පේන තියෙනවා. ව්‍යාපාරයක් කරගෙන යන්න බැරි නම් ඔයාලට ඒ තොගේ පරිභෝජනයට ගන්න පුළුවන්. සමහර අවස්ථාවල මේව තව කෙනෙකුට උකස් කරන්න පුළුවන්. නැත්නම් අවස්ථාවල විශාල මෝල් හිමියෝ තමන්ගේ ණය ගෙවා ගන්න ගබඩාවේ තියෙන වීතෝගේ බැංකුවට උකස් කරලා බැංකුව නරවා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. ඒ ආකාරයට බැලුවම අපේ ගබඩාවේ තිබෙන බඩුතොගේ කියන්නේ අපිට වත්කම බඩුතොග වත්කම වැඩි වෙයි. මම එහෙම එකයි හද කිව්වේ. බඩුතොග වත්කම වැඩි වුණාම අපි මොකද කරන්න ඕනේ? වත්කමක වැඩිවීම වත්කම් විල ලියන්නම කොහෙද බලන්න මෙතන. වත්කම් වැඩිවීම කොහෙද ලියන්නේ? හර පැත්තේ. හැබැයි තොගේ වැඩිවීම බඩු තොග ගිණුමේ ලියන්නේ නැත. අයන තොග ගිණුමද ලියන්නේ නැත. අපි ඒකට වෙනම නමක් කියව මොකද්ද? ගැනුම් ගිණුම කියලා. එයාලා ඔය එකයි හත පළවෙනි සටහන ලියා ගන්න. ගැනුම් ගිණුම වැඩි වෙන්නේ. වත්කම් ගිණුමක් වැඩිවීම හර එහෙනම් ගැනුම් ගිණුම හර වෙන්න ඕන. ඕන හයිලයිටරෙන් හයිලයිට් කරගන්න. නැත්නම් ඔයා පොතේ පැත්තකින් ලියා ගන්න. තොග වත්කම වැඩිවීම තොග ගිණුමේ නෙමෙයි හර වෙන්නේ කොහෙද?
ගැනුම් හර වෙනවා කියලා මේ වගේ විශේෂතන් තියෙනවා. ඒ කියන්නේ අර යෙදුමේ නමින්ම ගිණුම ආරම්භ වෙන්නේ නැහැ. විකුණුම් ආදායම වැඩි වීම විකුණුම් ගිණුමට බැර වුණා. ප්‍රාග්ධන වැඩි වීම ප්‍රාග්ධන ගිණුමටම බැර වුණා. මුදල් වැඩි වීම මුදල් ගිණුමටම හර වුණා. හැබැයි තොගවත්කම වැඩි වීම හර වෙන තොග ගිණුමට නෙමෙයි. කොහෙටද? ගැනුම් ගිණුමට. මේක විශේෂ කරලා තලගහ ලියා ගන්න. හරි. ඒ වගේමයි මේ තොගේ වෙනුවෙන් අපි මුදල් ගෙවුවා. මේ මොහොතේ තොගයක් ලබා ගන්නේ මුදල් ගෙවලා. එහෙනම් මුදල් වල මොකද වුනේ? අඩු වුණා. මුදල් කියන්නේ මොකද්ද? වත්කම. අන්න වත්කමක් අඩු වෙනවා. කොහෙද යන්නේ වත්කම ගිණුමේ? වත්කමක් අඩු වීම. බැර පැත්තේ ලියන්නේ. දැන් මුදල් ලැබෙනවා නම් දරුවනේ මුදල් ලැබෙනවා නම් එක පැත්තක ලියනවා. ඒවා අඩු වෙනවා නම් අනිත් පැත්තට ලියනවා. එහෙනම් මුදල් කියන්නේ වත්කමක් අඩු වීම බැර. ඒ අනුව දෙවෙනි සටහන ලියා ගන්න. මුදල් ගිණුම බැර. ගැනුම් හර මුදල් බැර. ඔන්න 7 වෙනි ගණන් දාලා ඩබල් එන්ට්‍රි එක. 1.10 ණයට ගැනුම් රුපියල් 60000ක්. භාණ්ඩ තොගයක් ණයට ගන්නවා. භාණ්ඩ තොගයක් ණයට ගත්තම අපි මුදල් ගෙවලා නැහැ. හැබැයි තොගේ ලැබෙනවා. තොගේ වැඩි වෙනවා නම් අපි ඒක ගැනුම් ගිණුමට හර කර ගන්න ඕන නේද? දැන් 1.7 වෙනිදා කරත් ඒකනේ. ණයට ගත්තත් තොගවත්කම වැඩි වෙනවා. එහෙනම් අපි 1.10ක් තොග ගිණුම වෙනුවට ගැනුම් ගිණුම හර කර ගන්නවා. දින 1.10 ගැනුම් ගිණුම හර. හැබැයි මේ වතාව අපි මුදල් ගෙවුවේ නැහැ. ඔයාගේ ව්‍යාපාරයට තොගයක් ලබා ගත්තා. ඒ තොගය හරහා අපට බඩු තොගය කියන වත්කම වැඩි වුණා. බඩු තොග වත්කමේ වැඩිවීම කලින් වගේම ගැනුම් ගිණුම හර කළා. හැබැයි මේ මොහොතේ මුදල් ගෙවුවේ නැත්නම් මුදල් අඩු කරන්න බෑ. මුදල් ගිණුම බැර කරන්න බෑ. දැන් අපි ඉගෙන ගත්ත වචනයක්. අපේ පළවෙනි දවසේම මම මේක පැහැදිලි කළා. දෙවෙනි පිටුවේ තියෙනවා. දෙවෙනි පිටුවේ මුලින්ම තියෙනවා ණය ගැතියංගන ඊළඟට තියෙනවා ණය හිමියංගන. ව්‍යාපාරය වෙනුවෙන් භාණ්ඩ තොග ණයට සපයනවා කෙනෙක්. අපි යාට කියනවා වෙළඳ ණය හිමියන් කියලා. අපි ණය හිමියන් කියන වචනය දැන් පාවිච්චි කරනවා. ඉදිරියේදී පාවිච්චි කරනවා වෙළඳ ගෙවිය යුතු දෑ. මොකද්ද කිව්වේ? වෙළඳ ගෙවිය යුතු දෑ. අපි වෙළඳ ණය හිමියෝ කියලා කියනවා. වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ණය හිමියෝ කියලා කියනවා. මේ තමයි නියම වචන. මේක තමයි අපේ විෂය නිර්දේශයේ දැන් වැඩිපුර පාවිච්චි වෙන වචනේ. නමුත් මේ වචනේ මම දැම්ම කියන්නේ නෑ ඔයා එක්ක. ඒකයි මම කියන්නේ. මම මේ හදාගත්ත විෂය නිර්දේශයේ හදාගත්ත සීමාවන් පුළුල් කරලා තියෙන සමහර සීමාවල් විනාශ කරලා තියෙනවා. හැබැයි මම ඔයාලට අවසානයේදී ඇඩ්වාන්ස් ලෙවල් accounting වලට මුහුණ දෙන්න අවශ්‍ය පදනම හදලා දෙනවා. ඒ නිසා මේව කියන්නේ මොකද මේ group එකේ ඉන්නවනේ ගුරුවරු මගෙන් ඉගෙන ගන්න. එයාලා දැනගන්න එපා නැත්නම් එයාලා හිතනවනේ තමන්ට ගණන ගුරුවරයා නිකන් දන්නේ නැහැ කියලා. ඒ නිසා පොඩි පොඩි දේවල් මතක් කළාට අපි දැන් පාවිච්චි කරන්නේ මේ වචන නෙමෙයි. මොකද බයෝ කරපු ළමයා, මැත්ස් කරපු ළමයා, ටෙක් කරපු ළමයා, ආර්ට් කරලා ඉන්න ළමයා මේ වචන වලට නුහුරු වුණාම ඒකත් එක්ක යා විෂය සංකීර්ණයි කියලා හිතනවා. ඒ නිසා අපිට මතක තියාගන්න පුළුවන් සරලව කියනවා භාණ්ඩ තොගයක් අපිට සපයනවා නම් කෙනෙක් ණයට එයාට අපි කියනවා නම ණය හිමියෝ කියලා. ණය හිමියෝ. ණය හිමියන්ට ඔයා මුදල් ගෙවන්න ඕනද නැත්නම් ණය හිමියෝ ඔයාට මුදල් ගෙවන්න ඕනද? ඊළඟට කල්පනා කරන්න. ඔයාට සිදු වෙනවා ණය හිමියන්ට මුදල් ගෙවන්න. ඇයි? ඔයා තොගවත්කම ලබා ගත්තේ එයාට ගෙවීමක් නොකර. එහෙනම් දැන් එයා අපේ මුදල් බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරයේ විසින් ණය හිමියාට මුදල් ගෙවන්න ඕන. ඒ අනුව ණය හිමියා කියන්නේ කවුද අපිට? වගකීමක්. බලන්න 1.10 දිත්ත බලපෑම දීලා තියෙන්නේ. තොගවත්කම වැඩි වී ණය හිමි වගකීම් වැඩි වී වගකීම් වැඩි වෙනවා. වගකීම් වැඩි වුණාම මේක ගෙවෙන්න යනවා කොහෙද? බැර පැත්තේ. එහෙනම් මොන වගකීමද? මොන වගකීමද? ණය හිමි වගකීම. ඒ අනුව මම දෙවෙනි සටහන ලියා ගන්නවා. ණය හිමි ගිණුම බැර. ණය හිමි ගිණුම බැර කියලා ලියා ගන්නවා. ඔන්න ඩබල් එන්ට් එක. භාණ්ඩ තොගයක් ණයට ගත්තා. ගැනුම් හර ණය හිමි බැර. හරි. 12. ආපසු යමු. ඔන්න අලුත් දෙයක්. අපි කලින් උදාහරණ 10 සාකච්ඡා කළේ නැහැ. 11 වෙනි උදාහරණය ණයට මිලද බලන්න මම 8 වෙනි පිටුවට ගියොත්
අපි ගියන් අහරවා සාකච්ඡා කරා උදාහරණ 10ක්. ඒක 11 වෙනි එක මොකද්ද? ණයට මිලට ගත්තොක නැවත ණය හිමියන්ට හරවා යැවීම. අන්න එතන ලියා ගන්න 8 වෙනි පිටුවේ ඉන්නේ ආපසු යවුම්. ආපසු යවුම්. හරි. දැන් ඒකත් ලියාගෙන දැන් ඔන්න 11 වෙනි උදාහරණය ආයේ මෙතනින් සාකච්ඡා කරන නිසා අභ්‍යාසංක එකට ආයේ ඉන්න පිටු අංක 9 තියෙන. පිටු අංක 9 තියෙනවා දිනේ 1.12 අපි මේ කතා කරමින් හිටිය ප්‍රශ්නේ 1.12 ආපසු යවුම් රුපියල් 10000. මොකද මේක තේරුම? 1.10 අපි මිලදී ගන්නවා රුපියල් 60000ක තොගයක්. කස්ටමර් කෙනෙක්ගේ 60000ක තොගයක් සප්ලයර් කෙනෙක්ගේ ඔන්න ණය හිමියෙක්. අපි හිතමු කමල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. කමල් අපට දුන්නා රුපියල් 60000ක් වටිනා තොගයක්. ණයට. ඒ දුන අවස්ථාවේදී අපි ගිණුම්ගත කළා ගැනුම් ගිණුම හර වෙනවා ණය හිමි ගිණුම බැර වෙනවා කියලා. ඔන්න ඒක තමයි දීප්ත සටහන. නමුත් 1.12 අපේ ගබඩාවට ලැබුණු 60000ක තොගෙන් 10000ක තොගයක් නැවත කමල්ට දෙනවා. ගැටලුවක් හේතුවෙන්. නරක වෙලා වෙන්න පුළුවන්. අපට අනවශ්‍ය තොගයක් එවලා වෙන්න පුළුවන්. ඒ වගේ කාරණයක් හේතුවෙන් ණයට ගත්ත 60000ක තොගේ 10000ක තොගයක් නැවත සැපයුම් කොට ලබා දෙනවා. අපි කෙටියෙන් කියනවා ආපසු යවුම් කියලා. ණයට ගත්තම මොකද කොන්නේ? බලන්න 1.10 දිත්ත බලපෑම ටියුට් එකේ. 1.10 දිත්ත බලපෑම ටියුට් එකේ තියෙනවා මොකද්ද? තොගවත්කම වැඩි වේ. දෙක වගකීම් වැඩි වේ. එනකට ගත්තම ගත්තොගේ ආයෙත් දුන්නා නම් ඒ ගඳුර අවලංගු වෙනව නේද? 10000කින්. එතකොට මොකද වෙන්නේ? තොගවත්කමත් අඩු වෙනවා, වගකීමත් අඩු වෙනවා. දරුණේ තව දෙයක්. ගිණුම් කරණයේදී ඔයාගෙන් ඩබල් එන්ට්‍රි එකක් ඇහුවොත් ඔයා සාමාන්‍යයෙන් කියන්න ඕනේ මුලින්ම හර සටහන. දැන් අපි දිත්ත සටහන් රීතියක් කියලා එකක් බාගෙන ඉගෙන ගත්තා නේද? සංකල්ප දෙකක් කලින් වීඩියෝ වල සාකච්ඡා කළා. මොකද සංකල්ප දෙක? ව්‍යාපාරික සංකල්පේ සාකච්ඡා කළා. දෙක මූල්‍ය මිනුම් සංකල්පේ සාකච්ඡා කළා. ඒ වගේමයි මම ඔයාලට දුන්නා පිටු 40ක ටියුට් එකක්. ඒ ටියුට් එකේ 38 පේජ් එකේ කියන්නේ අවසාන පිටුවේ තියෙනවා ද්විරූප සංකල්පය. එහෙම නැත්නම් ditth රූප සංකල්පය. මොකක්ද ඒකෙන් කියන්නේ? ඕනෑම ගණනුවක හෝ සිද්ධියක බලපෑම් දෙකක් හෝ වැඩි ගාණක් ඇති වෙනවා. ඒ බලපෑම් එක පාර්ශවයක එක ගිණුමක හර පැත්තේ තවත් ගිණුමක බැල පැත්තේ සටහන් කරන්න ඕන. බලන්න මම 38 පිටුවේ කියනවා මෙහෙම සෑම ගණකාධිකරණ යෙදුමක් සම්බන්ධයෙන් එකිනෙකට විරුද්ධ බලපෑම් දෙකක් තිබෙන බවත් එම බලපෑම් සඳහන් කිරීමට අනිවාර්යයෙන්ම හරහා දර වශයෙන් ditth සටහනක් තබාගත යුතු බවත් මෙම සංකල්පයෙන් අදහස් කෙරේ. ඕනෑම ගණකාධිකරණ යෙදුමක් කියන්නේ ගණනුවක් හෝ සිද්ධියකට ditth බලපෑමක් තියෙනවා. ඒ බලපෑම් දෙක එක පැත්තක හර පැත්තේ ලියවෙනවා, තවත් තැනක බැල පැත්තේ ගිණුමේ ලියවෙන්න ඕන. අන්න ඒ අනුව දැන් අපේ උදාහරණයට ආවම අපේ භාණ්ඩ හරවා යැවීමේදී ditth බලපෑම ගොඩනගා ගන්නවා. දැන් ditth බලපෑම ගොඩනගලා ඩබල් එන්ට්‍රි එක කියද්දී අපි මුලින්ම කියන්න ඕනේ හැම විටම මොකද්ද? බලන්න මම මුලින්ම ලියුවේ හර සටහන. ඒක සම්ප්‍රදායයි. ගිණුම් කරණයේදී ඉන්න ඕනෑම පුද්ගලයෙක් ඩබල් එන්ට්‍රි එකක් කියන්නේ මුලින්ම කියන්නේ හර සටහන. දෙවනුව තමයි බැර සටහන කියන්නේ. ඒ අනුව ඒ හරහා බැර පිළිවෙලට එන ආකාරයට මම 1.12 ditth බලපෑම පෙළගස්සලා තියෙනවා. බලන්න ටියුට් එකේ මම 1.12 මුලින්ම කියලා තියෙන්නේ මොකද්ද? ණය හිමි වගකීම අඩු වේ කියලා. මොකද දැන් ඔයාට ඊළඟ ගැටලුව. අනේ සර් මට ඔය හර බැර මුලින්ම කියන එක හර සටහන මුලින්ම කියන එක හිතා ගන්න බෑනේ. ගැටලුවක් නෑ. ඒක ගැටලුවක් කරගන්න එපා. හරිද? දැන් පළවෙනි දවසේම ඔයා ditth සටහන ගොඩනගුවා නම් ඇති. ඔයා මුලින්ම කියන්නේ බැර සටහන දෙකම කියන්නේ හර සටහන. ගැටලුවක් නෑ. දැන් ගැටලුවක් තියෙනවා කියලා කිව්වනේ. ගැටලුවක් තියෙනවා. ගැටලුවක් තිබුණාට ඒක ගැටලුවක් කරගන්න එපා ඔයා. මොකද ඒක ඔයා ඊළඟ ගණන් වලදී හදා ගන්න නිසා. එහෙනම් දැන් අපේ ටියුට් එකේ තියෙන පිළිවෙලට යමු. ටියුට් එකේ තියෙනවා 1.12 පළවෙනි බලපෑම ආපසු යවුම් හරහා ණය හිමි වගකීම අඩු වේ කියලා. බලන්න බෝඩ් එක. දැන් ඔයා බෝඩ් එකේ ලියුව මේ සමීකරණය ටියුට් එකේ තියාගෙන ඇති. ඉතින් වෙනවත් ගැටලුවක් නෑ මම කියන දේ අහගෙන. වගකීම් අඩුවීම කොහෙද ලියන්න ඕනේ? හර පැත්තේ.
මොන වගකීමද අඩු වෙන්නේ? ණය හිමි වගකීම අඩු වෙන්නේ. එහෙනම් ඔයා හර කරන්නේ ණය හිමි ගිණුම. ණය හිමි ගිණුම. හර. දෙවෙනි බලපෑම මොකද්ද? එකයි ඔයාලා බලන්නේ දෙවෙනි බලපෑම. තොගවත්කම අඩු වේ. තමයි. 1.10ට ආයෙ යමු. 1.10 ආයෙ බලන්න. ගැනුම් හරකලයේ බලන්න ගැනුම් හර කරනවා තණ්ඩ ඉස්සරහින් මොකක්ද තියෙන්නේ? දිත්ත බලපෑම වගේ ටියුට් එකේ තොගවත්කම වැඩි වේ. තොගවත්කම වැඩි වෙන විට හරකලේ කවුද? ගැනුම්. හැබැයි දැන් තොගවත්කම අඩු වෙන විට අපි බැර කරන්න ඕනේ ගැනුම් තමයි. නමුත් ගැනුම් නෙමෙයි. මොකද කිව්වේ? දැන් භාණ්ඩ මිලදී ගන්නා විට ණයට ගැනුම් ගිණුම හර කරා 60ක්. ණය හිමි ගිණුම බැර කරා 60ක්. මේක තමයි භාණ්ඩ මිලදී ගන්න දවසේ කරපු දේ. ගැනුම් හර ණය හිමි බැර. ඊළඟට 1.12 ඒකෙන් කොටසක් ආපසු යවනවා නම් වගකීම මිලදී ගන්නා විට වැඩි වුණා ආපසු යවද්දී අඩු වෙනවා. එතකොට ණය හිමි ගිණුම මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. ඒක හරි. මේ ලියාගත්තේ ණය හිමි හර කියලා. භාණ්ඩ මිලදී ගන්නා විට ගැනුම් හර වුණා නම් ඒ භාණ්ඩ නැවත ආපසු ණය හිමියන් ලබා දෙනකොට ගැනුම් ගිණුම මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕන. නමුත් අපි ඒක බැර කරන්නේ නැහැ. ගැනුම් ගිණුම, විකුණුම් ගිණුම, ප්‍රාග්ධන ගිණුම. මොකද කිව්ව ලිස්ට් එක? ගැනුම්, විකුණුම්, ප්‍රාග්ධන. ඒ තුන් දෙනාගේ අඩුවීම් අපි වෙන තැනක ලියන්නේ. වෙන ගිණුමක ලියන්නේ. ඒ අනුව දරුවනේ ගැනුම් අඩුවීම බැර නමුත් බැර කරන්නේ ඒ වෙනුවට ආපසු යවුම් ගිණුම. දැන් ඔයා පැත්තකින් ලියාගන්න කිව්වනේ මෙන්න මෙහෙම. තොග වැඩිවීම ගැනුම් හර කියලා ලියාගත්තා. එහෙනම් තොග අඩුවීම. තොග අඩුවීම නැත්නම් කෙටියෙන් කියන්න ආපසු යවුම්. එතෙන්දී අපි බැර කරන්නේ ගැනුම් නව ආපසු යවුම් බැර කියලා ලියා ගන්න. විශේෂ අවස්ථා. තොගවත්කම වැඩි වෙන විට තොග ගිණුම හර කරේ නෑ. කවුද හර කරේ? ගැනුම් ගිණුම. ණයගත තොගය ආපසු යවන විට ඒ කියන්නේ තොගවත්කම අඩු වෙන විට අපි ගැනුම් බැර කරන්නේ නෑ. බැර කරන්නේ කවුද? ආපසු යවුම් ගිණුම. හරි. තව මෙතෙන්ට ලියා ගන්න තව අවස්ථා දෙකක් තියෙනවා. එනම 1.12 ගණනුවත් අපි හදාගත්තා. දැන් මම යනවා 1.15 ගණනුව බලන්න. 1.15 අපිට කියනවා මෙහෙම. ණය හිමියන්ට රුපියල් 20000ක් ගෙවීම. ඒකත් අපි කතා කරන උදාහරණයක්. බලන්න පිටුවංක 8. පිටුවංක 8 තියෙනවා මොකද්ද? ණය හිමියන්ට මුදල් හා චෙක්පත් ගෙවීම. ණය හිමියන්ට මුදල් හා චෙක්පත් ගෙවීම දීප්ත බලපෑම් දීලා තියෙනවා. ණය හිමි වගකීම් අඩුවේ, මුදල් වත්කම අඩුවේ, ඩබල් එන්ට්‍රි එක ණය හිමි හර මුදල් බැර. පිටුවංක 8 උදාහරණයක් තියෙනවා. ඒක අපි ගිය සතියේ සාකච්ඡා කළේ නෑ. ඒක දැන් අපි සාකච්ඡා කරන්න යනවා. හරි. 1.15 පිටුවංක 9ට මම එනවා ආයේ. 1.15 කියනවා ණය හිමියන්ට මුදලින් ගෙවනවා. ඇයි ගෙවන්නේ? අපි ආගේ ණයට බාණ්ඩ ගත්තා. මුදල් ගෙව්වේ නෑ. 60000ක තොගයක් නේ ගත්තේ නේද? 60000ක තොගයක් ණයට ගත්තා. ඒකෙන් 10000ක් නම් හරවලා යවුවා. දැන් 60000න් 10000ක් අඩුණාම අපි දැන් 50000ක් ගෙවන්න ඕන. මේක වගකීමක්, බැඳීමක්. බැඳීමකින් නිදහස් වෙන නම් අපි අනිවාර්යයෙන්ම මුදල් ගෙවන්න ඕන. ඒ ගෙවද්දී දිත්ත බලපෑමක් වෙනවා. ගිණුම් දෙකකට බලපෑම් දෙන්න කරනවා. මොකද්ද ගිණුම් දෙක? බලන්න 1.15. ණය හිමි වගකීම මොකද වෙන්නේ? ගෙවිතු ශේෂය මොකද වෙන්නේ? අඩු වෙනවා. ගෙවිතු ශේෂය කියන්නේ වගකීම. එහෙනම් පළවෙනි බලපෑම ණය හිමි වගකීම් අඩු වේ. දැන් ඒක ඩබල් එන්ට්‍රි එක කොහොමද හදාන්නේ? වගකීම් අඩු වෙනවා. බලන්න. වගකීම් අඩු වෙනවා. ඒක වගකීම් දින වෙලියන්නේ කොහෙද? හර පැත්තේ. එහෙනම් ලියන්න මුදල් ගෙවන විට දිනේ 1.15. ණය හිමි හර. ණය හිමි හර. දෙවනි බලපෑම මුදල් වත්කම අඩු වේ. මුදල් ගෙවන විට මුදල් වත්කම අඩු වෙනවා. මුදල් කියන්නේ මොකද්ද? මම දෙවෙනි පදයෙන් කියන්නේ ගිණුමේ නම. වර්ගය මොකද්ද කියලා. ණය හිමි කියන්නේ වර්ගය වගකීමක් බව දැනගත්තා. මුදල් කියන්නේ වත්කමක් බව දැනගත්තා. දැන් මුදල් කියන වත්කම අඩු වෙනවා බලන්න. වත්කම් අඩුවීම. ඒක ගිණුමේ ලියන්න ඕනේ කොහෙද? බැර පැත්තේ. එහෙනම් මෙන්න දෙවෙනි සටහන මුදල් බැර.
ඔන්න ණය හිමියන්ට මුදල් ගෙවුවම ණය හිමි හර මුදල් බැර 20 සේවකයන්ට රුපියල් 30000ක වැටුප් ගෙවනවා. සේවකයන්ට වැටුප් ගෙවනවා. සේවකයන්ට වැටුප් ගෙවනවා. සේවකයාගේ සේවය ලබා ගැනීම වෙනුවෙන් කරන ගෙවීමක්. ඒක අපි කියනවා වියදමක් කියලා. ආයතනය පවත්වාගෙන යන්න, ආයතනයේ විකුණු කාර්යයන් ඉටු කරගන්න පුද්ගලයන් අපි සේවයට බඳවා ගන්නවා. ඒ බඳවාගත්ත පුද්ගලයන්ගෙන් ලබා ගන්නා සේවය වෙනුවෙන් කරන ගෙවීම වැටුප ඒක අපට වියදමක්. ආයතනය පවත්වා ගැනීම වෙනුවෙන් ආයතනය විකුණු වැඩි කර ගැනීම වෙනුවෙන් දරූ පිළිවෙලක් අපි කියනවා වියදමක් කියලා. වියදමේ නියම නිර්වචනය එක නෙමෙයි. ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරනවා කියලා මම පොරොන්දු වුණා පළවෙනි දවසේ. මෙතෙන්දී වැටුප් වියදම වැඩි වෙනවා. වැටුප ගෙවුව මුදලේ. එහෙනම් අනිත් පැත්තේ මුදල් වත්කම මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. බලන්න 20 ගණනුවා. සේවක වැටුප් ගෙවුවා වැටුප් වියදම වැඩි වේ. මුදල් වත්කම අඩු වේ. දැන් අපි ඒකේ ඩබල් එක හදමු. දිනේ 1.20 බලන්න. ඔන්න වියදම් වැඩි වෙනවා. මොකද වෙන්න ඕනේ? වියදම් වැඩි වීම ගිණුමේ ලියනවා හර පැත්තේ යනවා වියදම් ගිණුම හර කරන්නේ නැහැ. මොන වියදම් ගිණුමද? වැටුප් ගිණුම. නැත්නම් වැටුප් වියදම් ගිණුම. මම කෙටියෙන් වැටුප් ගිණුම කියලා ලියනවා. හරි. සේවකයා අපේ මුදල් ගත්තනේ. එතකොට අපේ ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම අඩු වෙනවා නම් ඒක ගිණුමේ ලියන්නේ බැර පැත්තේ. යනවා මුදල් බැර. මුදල් ගිණුම බැර. 25 හිමිකරු සිදු කළ මුදල් ගැනීම හිමිකරු සිදු කළ මුදල් ගැනීම රුපියල් 45000ක් ගැනීම ගැනුම් නෙමෙයි ගැනීම අටවෙනි පිටුවට යන්න අපි සාකච්ඡා නොකළ උදාහරණවල තියෙනවා අටවෙනි පිටුවේ 15 වෙනි උදාහරණය බලන්න 15 වෙනි උදාහරණය හිමිකරු විසින් ව්‍යාපාරයේ මුදල් රැගෙන යාම ව්‍යාපාරයෙන් අයිතිකරු මුදල් ගෙනියනවා. එහෙම පුළුවන් දෙයක් ගෙනියන්න. අපි ඉගෙන ගත්තේ ව්‍යාපාරයේ එක්ක සංකල්පය අනුව ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ පාර්ශ්වයන් දෙකක් කියලා. දැන් ඇකවුන්ටන්ට් ඒවා කිව්වා මේ පාඩම ඉගෙන ගන්න. ඒක ආයතන ඇකවුන්ටන්ට් කෙනෙක් වශයෙන් සලකන්න කියලා. දැන් මෙන්න මේ මම අහපු ආයතන ඇකවුන්ටන්ට් ඔයා. ඔයා දන්නවා ව්‍යාපාරයේ අයිතිකරු කියන්නේ බාහිර කෙනෙක්. ව්‍යාපාර කෙනෙක් නෙමෙයි. ව්‍යාපාරයෙන් එළියේ ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක්ට පුළුවන් ව්‍යාපාරයෙන් මුදල් අරගෙන යන්න. මෙයා ගිහින් තියෙන පුළුවන් නිසා ව්‍යාපාරයට මුදල් දෙන්න පුළුවන් නම් අර මුදල් ගන්නත් පුළුවන් වෙන්න ඕන. මම කිව්වා ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණ මොකද්ද? මෙයාගේ ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණ වෙන්නේ මොකද්ද? මෙයාගේ පැවැත්මට උපයා ගැනීමක් කරන්න. නේද? ව්‍යාපාරය හා ආදායම් උපයලා ඒ ආදායම මෙයා මුක්ති විඳිනවා. එහෙනම් ඒ ආදායම මෙයාට මුදලින් ඕනම අවස්ථාවක ව්‍යාපාරයෙන් ගන්න හැකියාව තියෙනවා. ඒ ගන්න හැකියාව ඉඩ දෙන්න ඕන. ඉඩ දීලා ඔයා ඒක නිසිපරිදි ගිණුම්ගත කර ගන්න ඕන. දැන් අපි මේක ව්‍යාපාරයට ගෙවන්න තියෙන ව්‍යාපාර නෙවෙයි අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂයේ අඩුවීමක් ලෙස ලියන්න. මොකක්ද කිව්වේ? අපි පළවෙනි ගණනුවට ගියොත් දැන් මේ ව්‍යාපාරය ආරම්භ කරනවා කියනවනේ පළවෙනි ගණනුව බලන්න ආයේ ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භ කිරීම. මොකද දීර්ඝ බලපෑම? ලක්ෂ 5කින් ව්‍යාපාරය ආරම්භ කරා මුදල්වත්කම වැඩි වුණා, ප්‍රාග්ධනය වැඩි වුණා. ඒ ලක්ෂ 5න් කොටසක් අයිතිකරු ආය අරන් ගියොත් මොකද වෙන්නේ? ප්‍රාග්ධනය අඩු වෙනවා, මුදල අඩු වෙනවා. අපි මේ ආකාරයට ව්‍යාපාරයේ මුදල් විතරක් නෙවෙයි ව්‍යාපාරයේ තිබෙන ඕනෑම දෙයක් අයිතිකරු අරගෙන ගියොත් භෞතික සම්පත් දැන් මුදලින් වන්න පුළුවන් දේපල වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයේ සතුව තියෙන වත්කම් අයිතිකරු අරගෙන ගියොත් අපි ඒකට එක වචනයක් කියනවා ගැනිලි කියලා. ගැනුම් නෙවෙයි ගැනිලි. ගැනිලි කියන්නේ මොකක්ද එහෙනම්? ව්‍යාපාරයේ සතුව පවත්නා වත්කම් ව්‍යාපාරයේ අයිතිකරුවන් විසින් රැගෙන යාම. එතෙන්දී ඒක හිමිකමේ අඩුවීමක් වශයෙන් හඳුනා ගන්නවා. මොකද හිමිකම කියන්නේ? දැන් මම මේ පාරමිත හිමිකම නැත්තම් ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය. මේ පුද්ගලයා මෙන්න මේ අයිතිකරුවාට ණය වෙලා ඉන්න කෙනා අපි කියනවා මොකද්ද? ප්‍රාග්ධනය කියලා. ඉතින් අයිතිකරුවා ඇවිල්ලා ව්‍යාපාරේ මුදල් ගන්න මොකද වෙන්නේ? ගෙවන්න තියෙන ණය ශේෂය අඩු වෙනවා. ගැනිලි. හරිනේ?
එහෙනම් අපි කොහොමද ඒක ගිණුම් ගත කරන්නේ? ගිණුම් ගත කරන කලින් හිත බලපෑම බලන්න. 1.25 හිමිකරු සිදු කළ මුදල් ගැන රුපියල් 45000ක් එතෙන්දී විත්ත බලපෑම් කියලා තියෙනවා. ප්‍රාර්ථනීය අඩුවේ මුදල් වත්කම අඩුවේ. ඇයි ප්‍රාර්ථන අඩු වෙනවා කියලා කියන්නේ? ගෙවන්න තියෙන ණය ශේෂය අඩු වෙනවා. ගෙවන්න තියෙන ණය ශේෂය අපි කියනවා නම් ප්‍රාර්ථනය කියලා. ඒ අනුව ප්‍රාර්ථනයේ අඩුවීම අපි කොහොමද කරන්නේ? දවලේ ටික හදුවා. ප්‍රාර්ථනය අඩු වෙනවා. ප්‍රාර්ථනය වැඩි වුණොත් ප්‍රාර්ථන කිරීම බැර වුණා. ප්‍රාර්ථනය අඩු වුණොත් ප්‍රාර්ථන කිරීම මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕන. ප්‍රාර්ථන කිරීම හර වෙන්න ඕන. ඔන්න මම කියනවා මේ අනුව ගැණිලි හර කියලා. ප්‍රාර්ථන කිරීම හර කරන්නේ නැහැ. මේ ලිස්ට් එකට එන්න. තව අවස්ථාවක් දෙකක් තියෙනවා කියවනේ. තොගවත්කම වැඩි වීම දැනුම් හර. ආපසය වූ හරහා තොගවත්කම අඩු වීම ආපසය වූ බැර. දැන් ලියන්න. ප්‍රාර්ථනය අඩු වීම ගැණිලි හර. ප්‍රාර්ථනය අඩු වීම ගැණිලි හර. එయ్యේ විශේෂ ගිණුම්. ගැණුම් විකුණුම් ප්‍රාර්ථන විශේෂ ගිණුම්. ඒවායේ රිවර්ස් එන්ට්‍රි එක මේ රිවර්ස් කිරීමක් නේ කරන්නේ. ඒ තනම ලියන්නේ නැහැ. එයි ඒවා අපි විශේෂ කරලා අපේ මූල ප්‍රකාශන හදද්දී පෙන්වන්න ඕන නිසා. මොනවද සර් මූල ප්‍රකාශන කියන්නේ? ආදාය ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය. මොකද මේවා හදන්නේ? පළවෙනි පාඩමකදී මොකද මේවා හදන්නේ? අපි මේවා තොරතුරු හදන්නේ මොකටද? ව්‍යාපාරය ගැන තීරණයක් ගන්නා ඇල්මැති පාර්ශ්වයන්ට ආර්ථික තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම. ව්‍යාපාරය ලාභ ලබනවද, ව්‍යාපාරය හොඳින් පවත්වා ගන්නවද කියලා තීරණය කරන කොහොමද? අපි හදන මූල ප්‍රකාශන වලින්. එතෙන්දී අපේ මූල ප්‍රකාශන වල ව්‍යාපාරය ගැන විස්තරාත්මක තොරතුරු දෙන්න ඕන. එතෙන්දී අපි ලෙජර් ගිණුම් වල තොරතුරු වාර්තා කරගනිද්දී අපි සැලකිලිමත් වෙනවා. අයිතිකරු අරගෙන යන දේවල් ටික වෙනම ලිස්ට් එකකට ගන්නවා. මොකද ලිස්ට් එක? ගැණිලි ගිණුම. විකුණුම් ආදායමෙන් රිටර්න් වෙන ටික. අපි වැඩිපුර විකුණුම් කළාට වැඩක් නැහැ. ඒ කරපු සේල්ස් ආයෙ රිටර්න් වෙනවා. විකුණුම් කරපු භාණ්ඩ නැවත අපවට එවනවා කියන්නේ මොකක් හරි ව්‍යාපාරයේ දෝෂයක් නේ. ඔයා භාණ්ඩයක් විකුණනවා. ඊළඟ දවසේ ගඳුරුකරුවා ඒක ආයෙමත් ඔයාලකට අරන් එනවා. ඒක ඔයාගේ හොඳ ලක්ෂණයක්ද? නෑ. භාණ්ඩවල මොනවා හරි අවුලක් තියෙනවා. නැත්තම් ඔයා විකුණන එක භාණ්ඩයක් ඒක ගැන විස්තර කියන්නේ තවත් දෙයක් කියන්න තියෙන්නේ. විකුණුම් වල මොකක් හරි ගැටලුවක් තියෙනවා. සංවේදනයේ ප්‍රශ්නයක් තියෙනවා. භාණ්ඩ වල ගුණාත්මක ගැටලුවක් තියෙනවා. අන්න ඒ වගේ තොරතුරු අපි කියන්න ඕන මෙච්චර ප්‍රමාණයක් රිටර්න් වුණා. සේල්ස් මෙච්චරයි රිටර්න් මෙච්චරයි කියන්නේ. අන්න ඒ ආකාරයට බැලුවම අපිට මේ වගේ විවිධ කාර්යයන් වෙනුවෙන් මෙන්න මේ සුවිශේෂී තැන්වලදී අඩුවීම් වෙන තැන්වල ලියා ගන්නවා. ප්‍රධාන ගිණුම් අපි අඩු කරන්නේ නැහැ. හරිනේ? අපි ඒක ඉස්සරහට මේක ප්‍රායෝගිකව හදාද්දී අවසන් ගිණුම් හදාද්දී වල ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඒ අනුව දරුවනේ ප්‍රාග්ධනයේ වැඩිවීම ප්‍රාග්ධන ගිණුම බැර කළාට ප්‍රාග්ධනයේ අඩුවීම මොකද කරේ? ප්‍රාග්ධන ගිණුම හර වෙන්න ඕන. ප්‍රාග්ධනයේ අඩුවීම හර. හැබැයි හර කරේ කවුද? ගැණිලි. ගැණුම් නෙමෙයි. ගැණුම් කියන්නේ මොකද්ද? භාණ්ඩ මිලදී ගැනීම. භාණ්ඩ මිලදී ගත්තම අපේ තොගේ වටිනාකම වැඩි වීම නෙමෙයි කොහෙද? ගැණුම් ගිණුම. මේ ගැණිලි අයිතිකරු රැගෙන යාම. හරි. දෙවෙනි සටහනේදී මුදල් වත්කම අඩු වෙනවනේ. ටියුටර් වල ප්‍රාග්ධන අඩු වෙනවා. දෙවෙනි එක මුදල් වත්කම අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. මොකද වෙන්න ඕනේ? බැර. එහෙනම් දැන් අඩු වෙන්නේ මුදල් යනවා මම මුදල් ගිණුම බැර කරනවා. ගැණිලි ගිණුම හර කළා මුදල් ගිණුම බැර කරනවා. 1.30 අවසන් ගන්න දෙමු. 1.30 රුපියල් 50000ක් බැංකු ණය සඳහා ගෙවීම. බැංකු ණය ගත්තම මොකද වුනේ? බලන්න 1.5 ගන්නව බලන්න. ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගන්නවා. ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ගත්තම දිත්ත බලපෑම මොකද්ද? මුදල් වැඩි වේ, බැංකු ණය නැමැති වගකීම වැඩි වේ. එහෙම තියෙන්නේ නේද? මුදල් වත්කම වැඩි වේ, බැංකු ණය කියන මොකද්ද? වගකීම වැඩි වේ කියලා ටියුට් එකේ දෙනවා. ඒ බැංකු ණය ගත්තම. දැන් බැංකු ණය ගෙවනවා 1.30. ගෙවද්දි මොකද වෙන්නේ? අර වැඩි වුණු වගකීම නැවත අඩු වෙනවා. ඒ වගේම මුදල් ගෙවද්දි මුදල් වත්කම අඩු වෙනවා.
මම මෙතන අර දිත්ත බලපෑම පෙළගස්වල තියෙන ආයෙත් කියනවා දිත්ත බලපෑම පෙළගස්වන්නේ හරසටහන මුලින් යෙදෙන ආකාරයට. ඒ අනුව බැංකු ණය සඳහා මුදල් ගෙවද්දී පළවෙනි බලපෑම බැංකු ණය වගකීම අඩු වේ. දැන් බලන්න බෝඩ් එක. බෝඩ් එක බලන්න. වගකීම අඩු වෙනවා. වගකීම් අඩු වෙන විට ඒක වගකීම් කිරීම එළියන්නේ කොහෙද? හර පැත්තේ මොන වගකීමද? බැංකු ණය. එනම ධර්මනේ මෙන්න බැංකු ණය කියනම හර කරා. බැංකු ණය කියනම හර කරා. බැංකු ණය අඩුනේ මුදල් ගෙවුව නිසා. මුදල් කියන්නේ වත්කම් අඩු වීම බැර යන මුදල් ගෙවීම බැර කරනවා. ඔන්න අපි පළවෙනි අභ්‍යාසයේදී දිත්ත සටහනක් ගොඩනැගීම ඉගෙන ගත්තා. මේක මම පාඩම පැහැදිලි කරන්නත් කලින් කරපු අය ඇති. මම හදනවා අතර වාරයේම තේරුම් ගත් අය ඇති. මම පැහැදිලි කරනවා බෝඩ් එකේ ලියනවා. ඒ වුණාට හරියාකාරව මේක වටහා ගන්න බැරුව කණ්ඩායමක් ඇති. මගෙන් පෙර මීට පෙර පන්තිවලදී ගුරුවරුන්ගේ ඉගෙන ගත්ත කොටසක් ඉන්නවා මේ පාඩම සම්බන්ධයෙන්. යාළුවා ගැටලුවක් නෑ. සමහරුන්ට පොඩි තැන්වලදී මේ පාඩම හමු වෙලා තියෙනවා නිසි ආකාරව ඉගෙනගෙන තිබුණේ නෑ. නමුත් දැන් ඉගෙන ගත්තා මේ ඩබල් එන්ට්‍රි ලොජික් එක හදා ගැනීම මාත් එක්කම කරගන්න හැකියාවක් ලැබුණා. ගැටලුවක් නෑ. මම මෙතන අහුල් දෙකෙන් හිටගෙන නෙවෙයි ඔළුවෙන් ඉඳගෙන කතා කරාද කියලාවත් මතක නෑ. සමහරුන්ට සර් කකුල් දෙකෙන් හිටගෙන හිටියේ ඔළුවෙන් හිටගෙන හිටියේ. මට ඒකත් මතක නෑනේ. ඒ කියනවා නම් එහෙනම් ඒක ඔළුවෙන් හිටගෙන හිටියද දන්නෙත් නෑ. ඒ තරමට මේක අන්චුවර අය ඉන්නවා. කියලා දුන්නේ මොකද්ද කියලා වැටහීමක් නැති අයත් ඉන්නවා. ගැටලුවක් නෑ. ඔය ඉතින් ඔයාලට ගැටලුවක් නැත්නම් අපිට ගැටලුවක් තියෙන්නේ නේද? ඔන්ලයින් උගන්වනවා අපිට තේරෙන්නේ නැහැ. හරිවනේ. මේක එකවර තේරුම් ගන්න බෑ. ඒකනේ අපි YouTube එකට ඔයාලට වීඩියෝ එකක් වුණත් දෙන්නේ. ඔයාලට වෙනස තැන්වල ඩවුන්ලෝඩ් කරගන්න ගියාම වියදම වැඩි වෙන නිසා මම පළවෙනි මාසයේ ප්‍රසංසවුත් එක එකතු වෙලා දැන් YouTube එකට තමයි වීඩියෝ ලබා දෙන්නේ. වාර කිහිපයක් බලන්න YouTube එකේ ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට data package තියෙනවා නේද? සානදායි මුදලකට මාසයකට හරියන්න unlimited data ගන්න පුළුවන් packages තියෙනවා. ඒ අරහා මේ වීඩියෝ ආයෙ බලන්න. ඉතින් ඒ බලලත් මේක තේරෙන්නේ නැත්නම් මොකක්ද හලෝ කරන්නේ? වාගේ ඊළඟ ප්‍රශ්නේ. දෙවෙනි ගණන හදමු. ඔය ඇත්තමද කියන්නේ දෙවෙනි ගණන හදලා අපිට පුළුවන් වෙනවද? පුළුවන් වෙනවා. බැරිවත් මොකද කරන්නේ? තුන්වෙනි ගණන හදමු. නැත්තම් ගණන් තුනක් දෙන්න හේතුවක් නැහැ නේ ටියුට් එක. අය කියන්නේ ගණන් තුනකින් පුළුවන් වෙනවද? නෑ මම මේ වගේ තව ගණන් තුනක් ඔයාලට හෝම්වර්ක් දෙනවා. පළවෙනි ගණන් තුන හදනවා ඊළඟට මේ වගේම ගණන් තුනක් මම ආයෙමත් ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට දෙනවා. ඒකත් මම ආයෙක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නම් 6 හදද්දි නම් මේක වටහා ගන්න හැකියාව එනවා. හැබැයි එකක් ගත සහ හිත කියන දේ දෙකම එක ළඟ තියාගෙන වැඩ කරන්න ඕන. කන් දෙකේ එව දෙකක් ගහගෙන ඕන්නම් අතරින් කොඳුර රැයට කොඳුර ඔයා කෑවුණු සුදා කිය හා ගණන් හතට එහෙම හරියන්නේ නැහැ රජු. මේ මම කියන්නේ මට මගේ කරට මේ දවස්වල ඇහෙන කේලම් ටික මම අර චීත් යනුගේ කේලම් හට පාර ගන්නවා. අම්මලා තාත්තලා මට කතා කරලා කියනවා. අනේ සර් අපේ ළමයා ගණන් හදනවා. හැබැයි හදන ගමන් කොඳුරනේ හදන්නේ. ගිහින් බලන්න සර් මෙයා යාළුවෙක් අම්මා කියන්නේ ඉතින් ලැජ්ජානේ කියන්නේ නේද? කොල්ලොත් එක්ක කතා කරනවා කියන්නේ. ඇතිස්සේ. අනේ මේ වගේ බලන්න පන්තිය හැම පන්තියක් පටන් ගත්තම මේ අදෝනා ටික අම්මලාගෙන් එන විදිය. ඉතින් ඔයාලා කියන්න පුළුවන් ඉතින් ඒකේ ඉතින් මගෙන් විතරක් එනවා නම් ගැටලුවක් නැහැ සර් ගොඩක් අයකින් එනවා නම් ඉතින් අද කාලේ තත්ත්වය ඕකනේ කියලා. එහෙම වෙන්න එපා. ආදරේ කරන්න ඕන. ඔයාලා ඔන්ලයින් යන්න ඕන. Facebook යන්න ඕන. ඔය හැමදේම කරන්න ඕන. ඊට වඩා වැඩිපුර වැදගත්කමක් දීලා ඉගෙන ගන්න ඕන. මේ ව්‍යාපාර කරන්නේ ඔයා ආදරේ නාමයෙන් හෝ ව්‍යාපාර වලට මිනිස්සු ඔයාව ඇදලා ගන්නේ ඒ මිනිස්සු ඉගෙන ගන්න නිසා. ඒ මිනිස්සු තමන්ගේ බුද්ධිය වෙනසවල තමන්ගේ තාර්කික හැකියාව හැවලා ඔයාව ආකර්ෂණය කරන්න පුළුවන් සමාජ හැදුවා. වෙන ව්‍යාපාර උපක්‍රම නිර්මාණය කරා. ඒවට හසුනාට කරනවක් නෑ. හැබැයි ඒක යථාර්ථය තේරුම් ගන්න දරුවෝ. ඒ මිනිස්සු මුදල් ලැබෙන්නයි ඒක කරන්නේ. එහෙනම් ඔයා හැමදාම මුදල් වියදම් කරන කෙනෙක්ට වඩා ඔයා මුදල් උපයන පුද්ගලෙක් වෙන්න ඕනේ. නිසා ඔය අම්මලා තාත්තලාට හොරෙන් හෝ හිතන්න එපා කවුදෝ කෙනෙක් යුරේකා කියලා කෑ ගහගෙන ගිහින් තියෙන්නේ පාලනට බේසමකින් තමන්ගේ හෙළුව වහගෙන. නේද? නැත්නම් ඉස්සරහ වහගෙන යන පස්සේ එළි. ඒ වගේ ඔයාලා හිතනවා සමහර දේවල් අම්මලාට හොරෙන් කරනවා කියන්නේ. ඒ වුණාට පස්සේ එළි.
එක පැත්තක් එළියේ නිරාවරණය වෙලා අම්මලා දෙපැත්තෙන් පේනවා මු ඉන්නේ කොහොමද කියලා. අන්න ඒ නිසා ඉගෙන ගන්න කාලේ හරියට වැඩේ කරන්න. ඔන්ලයින් පන්ති වල දෙමාපියෝ ඔයාලම එවන්න බෑ කියනවා. හේතුව මොකද්ද? එව්වට වැඩක් නෑ ගණන් හදන්නේ නෑනේ. එක්ක සර්ලා ළඟටම යවලා තොක්කු ඇනලා තමයි උන්ට ගන්නන්න ඕනේ. එහෙමයි කියන්නේ. අපිට බෑ අපේ ළමයිට ගහන්න. ඊළඟට අපිත් එක්ක මෙයාලා අඳු කරනවා. හැබැයි ගුරුවරයෙක් කිව්වට පස්සේ අහගෙන ඉඳීනේ සර්. ඒ නිසා අපිට ඕන පන්තිලේ ඔයාලා උගන්වන්න. මෙන්න කියන කතාව ඔන්ලයින් පන්ති ගැන කතා කරලා. ඒ தත්ත්ව වාක්‍යයේ තියෙනවනම් කරුණාකර නතර කරගන්න. මේ විෂය හරි ආස කරන විෂයක්. මේ විෂය හරියට කැලර පිහියක් වගේ තමයි. දෙපැත්ත කැපෙනවා. ඒ කියන්නේ නරකට යොදා ගන්නත් පුළුවන් හොඳට යොදා ගන්නත් පුළුවන්. මේ විෂය ඔයා හරියට ග්‍රහණය කරගත්තොත් මම වගකීමෙන් කියනවා ඉකොන් වලට වඩා BS වලට වඩා accounting වලට ආස කරන ළමයි ප්‍රමාණයක් බිහි වෙනවා. ඇයි එයාලා මුලින්ම ඉඳලා මේ විෂය ග්‍රහණය කරගන්න නිසා. හැබැයි ඉකොන් නෙවෙයි BS නෙවෙයි කොමර්ස් කියන වචනේ කෝ කියනකොටම දුවන සයිස් එකේ කණ්ඩායමක් ඉන්නවා. ඒ ඉකොන් අමාරුලා නෙවෙයි BS අමාරුලා නෙවෙයි accounting අමාරු කරගෙන. මම එකම කණ්ඩායමකට එකම මහන්සියෙන් යොදවලා උගන්වද්දී කෙනෙකුට තේරෙන්නත් හොඳටම පාඩමක් කෙනෙකුට නොතේරෙන්නත් හේතුව මගේ වරදක් කියලා හිතන්න බෑ නේද? මගේ සමහර වෙලට පැහැදිලි කිරීමේ ඇති මොනවා හරි අඩපාඩු ඇති. නමුත් ඔයා හරියට මහන්සි වෙලා මේ වැඩේට බැස්සොත් මේක අමාරු වෙන්නේ නෑ. නිසා හරියට වැඩේ කරගන්න ආයෙත් මම මතක් කරනවා හැම අවුරුද්දකම කියන කතාවක් මේක. ඔයා අපි ළඟට ප්‍රසන්න සර් සහ මම ළඟට එන්නේ ජීවිත එක වතාවක් හරි වැරදුණු නිසා නේද? පළවෙනි වතාවට ඒ ලෙවල් කරන පිටස අඩුයි. එතන අපේ කණ්ඩායම ගත්තම ජොබ් කරන ගමන් විවාහ වෙලා දරුවන් ලැබිලා එහෙම නැත්නම් වෙන විෂය ධාරාවන් ඉගෙනගෙන ගිය අවුරුද්දේ නැත්නම් කොමර්ස්ම කරලා වෙන ගුරුවරු ළඟට ගිහිල්ලා ඒ වගේ විවිධ බාධක විවිධ ගැටලු වලට මුහුණ දීලා තමයි දෙවෙනි සැරේට අපි ළඟට එන්නේ. පළවෙනි වතාවට මාව නෙමෙයි අපි හොයාගෙන. ඒ ඇයි? මට වැරදුණු නිසානේ. ඒ වැරදිච්ච දේ හදාගන්න මෙතන පාවිච්චි කරන්න. නැත්නම් තවත් වැරදීම් කරගන්න පන්තියක් මේක කරගන්න එපා. මේක හදාගෙන වැරදි හදාගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන්න. හරි. මම කියන්නේ හිටියේ අපට පළවෙනි ගණනෙම දිට්ඨි සටහන් ගොඩනගුවා. ඒක සංකීර්ණ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අගලුවක් කරගන්න අවශ්‍ය නැහැ. මම දැන් පළවෙනි ගණනේ පළවෙනි අභ්‍යාසයේ සමීකරණය දක්වන්න යන්නේ. දැන් ඔයාලට දිට්ඨි සටහන ගොඩනගීම පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට තියෙනවා පහලින් ඉහත ගණන වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධ වගකීම් ආදායම් සමීකරණය දක්වන්න තියෙනවා. මම මේ වැඩේ පටන් ගන්න යන්නේ. ඔයාගේ දැන් පොතේ ඔය පද පහේ සමීකරණය ටිකක් ඉඩ ඇතුළේ ලියන්න. පොතේ ඉඩ පිටුවේ 100ක් පිටුව හරි ප්‍රමාණයට විදිහට පද පහට වෙන් කර ගන්න. මෙන්න මෙහෙම වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධනය වගකීම් ආදායම් උඩින් රුපියල් 1000 කියලා දක්වන්න. අපි සංඛ්‍යා දක්වන්නේ රුපියල් 1000 වලින් බව උඩින් පෙන්වන්න. හරි. ඒක ලියාගෙන අපි මේ ගණන කිහිපයේ දිත්ත බලපෑම් ටික සමීකරණය දක්වලා පෙන්වමු. එහෙනම් අපි මේ සමීකරණේ දිත්ත බලපෑම් දක්වන ආකාරය බලමු. පළවෙනි ගණනෙම සිදු වෙන්නේ ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් නේද? ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භ කිරීම දැන් ඔයාලට දිත්ත බලපෑම අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. දිත්ත බලපෑම ඔයාලට මම ලබා දීලා තියෙනවා. අයිතිකරු විසින් ව්‍යාපාරයට මුදල් දුන්නම ඇති වෙන බලපෑම් දෙක මොකක්ද? ටියුට් එකේ තියෙනවා මම කොලම් එකේ. මුදල් වත්කම වැඩි වේ. දෙවැනි එක මොකක්ද? ප්‍රාග්ධනය වැඩි වේ. මුදල් වත්කම වැඩි වේ, ප්‍රාග්ධනය වැඩි වේ. ළමයි කිහිප දෙනෙක් තවම ටියුට් එක ලැබුණේ නැහැ කියලා කියනවා. මට යාළුවා දැන් එවන්න හැකියාවක් නැහැ ටියුට් එක. මගේ වීඩියෝ එක දැන් බලාගෙන ඉන්න. ඊළඟට මම ඔයාලට ලින්ක් එක අප්ලෝඩ් කරද්දී ටියුට් එකක් ලබා දෙන්න ටියුට් එක ලැබුණ නැති අය, තවත් ටියුට් ලැබුණ නැති අය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න. එයාට ටියුට් එක අරගෙන ඊළඟට මේ වීඩියෝ එක රෙකෝඩින් එක බලන ගමන් ඉගෙන ගන්න පුළුවන්. දැනට මම පාඩම පැහැදිලි කරලා බලාගෙන ඉන්න. ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භ කරාම පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වේ. මුදල් කියන්නේ වත්කම. ඒක මෙන්න මෙතන ලියමු. එහෙනම් ලියන්න කරවන්නේ දිනය මුලින්ම. දින 1යි 1.
ලක්ෂ 5කින් වත්කම වැඩි වෙනවා පෙන්වන්නේ මෙන්න මෙහෙම. ප්ලස් මාර්කින්ගෙන් පෙන්වන්න 500. දහස් වලින් නැති කරන්නේ. එතකොට හැම ඉලක්කමකින්ම බිංදු 3ක් හැරෙනවා. හැම ඉලක්කම කියන්නේ 1000න් බෙදලා ලියන්නේ. දහස් වලින් දෙනවා කියන්නේ. අන්න මුදල් වත්කම වැඩි වීම ලියුවා. මැද සමාන ලකුණ යොදා නවතක් කරන්න එපා. දෙවනි බලපෑම ප්‍රාග්ධනය වැඩි වෙනවා. අයිතිකරුට ගෙවන්න තියෙන ශේෂයට අපි කියනවා ප්‍රාග්ධනය කියලා ව්‍යාපාරයේ විසින් ගෙවන්න තියෙන ශේෂය ඒ ගෙවන්න තියෙනගේ වැඩි වීම ප්‍රාග්ධනය වැඩි වීමක් ලෙස ලියාගත්තා. 500කින් ප්‍රාග්ධනය වැඩි වුණා. ඔන්න බලපෑම් දෙක. වත්කම් වැඩි වුණා ප්‍රාග්ධනය වැඩි වුණා. 1.3 අත්පිට විකුණුම් ආදායම 90000. බාණ්ඩ අලෙවි කරලා මුදල් උපයා ගන්නවා කියද්ද 90000. දිත්ත බලපෑම මම දීලා තියෙනවා. මුදල් වත්කම වැඩි වේ, විකුණුම් ආදායම වැඩි වේ. මුදල් ලැබෙනවනේ ව්‍යාපාරයට. මුදල් කියන්නේ වත්කම. එහෙනම් මම විකුණුම් හරහා 90000 ලැබීම වත්කම වල වැඩි වීමක් වශයෙන් ලියාගත්තා. දෙවනි බලපෑම මොකද්ද? ආදායම වැඩි වෙනවා. මෙන්න ආදායම් කියලා තන. එහෙනම් අපි ආදායම් වලට එකතු කර ගන්නවා කියද්ද 90000. අන්න මුදල් වැඩි වීම වත්කම් යටතේ ලැබුවා. විකුණුම් නැවති ආදායම වැඩි වීම ආදායම යටතේ වැඩි වීමක් වශයෙන් ලියාගත්තා. 1.5 ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා. බැංකුවෙන් ණය මුදලක් ගන්නවා. බැංකුවේ මුදල් වශයෙන් ලැබෙනවා ලක්ෂ 6ක්. මුදල් කියන්නේ අපි දන්නවා වත්කමක්. ඒ අනුව බලන්න ටියුට් එක මුදල් වත්කම වැඩි වේ. හරි. ඉන්නේ ලියන්නේ 1.5. වත්කම් වල එකතු කරගන්න 600ක්. 600ක්. දෙවනි බලපෑම බලන්න ටියුට් එකේ. දෙවනි බලපෑම මොකද තියෙන්නේ? බැංකු ණය වගකීම වැඩි වේ. දෙවනි බලපෑම වගකීම් වැඩි වෙනවා. මෙන්න වගකීම් තියෙනවා. වගකීම් වල වැඩි වීම ලියා ගන්න 600. හත අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 4ක්. අත්පිට ගැනුම් අපි දන්නවනේ දැන් මොකද්ද කියලා. මුදල් ගෙවලා තොගයක් ලබා ගන්නවා. දිත්ත බලපෑම මොකද්ද? තොග වත්කම වැඩි වේ. බඩු තොග වත්කම වැඩි වේ. වත්කමක් වැඩි වීම. එහෙනම් මෙන්න මෙතන ලියන්න. දිනේ ලියන්නේ 1.7 වැඩි වෙන ප්‍රමාණය ලියා ගන්න 400ක්. තොග වත්කම වැඩි වෙනවා. දෙවනි බලපෑම මොකද්ද? මුදල් වත්කම අඩු වේ. අත්පිට ගැනුම් හරහා බලපෑම් දෙකම වත්කම් වලට එල්ල කරන්නේ. එක් වත්කමක් වැඩි වෙනවා, තව වත්කමක් අඩු වෙනවා. එහෙනම් ඊළඟ පේළියේ ඍණ ලකුණ දාලා ලියා ගන්න 400. ඔන්න දැන් මගෙන් WhatsApp වලින් ප්‍රශ්න අහන තැන. වැඩි වීම 400 අඩු වීම 400 එකම පේළිය ලියන්න පුළුවන්ද? ලියලා බලන්න ලියන්න පුළුවන්. නමුත් එහෙම පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ පිළිතුරු පත්‍රයේදී. ගොඩක් ගුරුවරු ගන්නවන්නේ උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ගේ හැ පොළු වෙලා තියෙන්නේ එකම ගණනුවට දාලා මේ වගේ එකම තැන යෙදෙන සංඛ්‍යා දෙක රූල් දෙකක ලියන්න. එතන රූල් දෙකක ලියන්න. සර් අඩු වෙන දේවල් අපි කෙනෙකුට කියන්නේ මෙහෙම ලියන්නනේ. ඔව්. තරහින් අපිට ලියන්න ඉගෙන ගත්තනේ අඩු වෙන දේවල්. මම මේකද ගත්තෙත් එහෙම. හැබැයි දැන් ලියන්න එපා. අපිට ගන්නනෝනේ එහෙම. මම නිකමට කියන්නම්. දැන් ඔයාලට අන්තර්ජාලය පාවිච්චි කරද්දී හම් වෙලා දැන් බලන්න සර්ච් කරලා බලන්න විශ්ව මාර්කින් ස්කීම් එක. 19 අවුරුද්දේ මාර්කින් ඇකවුන්ටිංగ్ මාර්කින් ස්කීම් එකක් කරන් බලන්න. නැත්නම් මාස්ටර් ගයිඩ් පාස් පේපර් පොත ගන්න. පාස් පේපර් පොතේ මෑත කාලීන අවුරුදු වල අඩු වෙන සංඛ්‍යා මේ ආකාරයෙන් දක්වලා කියලා බලන්න. නෑ. අඩු වෙන සංඛ්‍යා දක්වන්නේ මේ ආකාරයෙන්. පාස් පේපර් එකක් අරන් බලන්න. පාස් පේපර් එකේ කියන්නේ කොහොමද? ඉහෙත ගන්නදරු දැන් මට යන්න විදියක් නැහැ පාස් පේපර් පුත ළඟට. පාස් පේපර් එක කියන්නේ මේ වගේ ගණන් ටිකක් දීලා අපේ ටියුටර් දුන්නගේ ගණන් ටිකක් දීලා කියනවා. ඉහෙත ගණන් වල බලපෑම පහක් දක්වන ආකාරය සමීකරණ විභාගෙන් දෙනවා. ආකෘතිය භාවිතා කරමින් දක්වන්න බලපෑම වැඩි වේ නම්
වැඩි වීමේ ලකුණු යොදාද අඩු වේ නම් අඩු වීමේ ලකුණු යොදාද දක්වන්න කියනවා. පිළිතුරු පත්‍ර ඉදිරිපත් කිරීමේදී එය ඉදිරිපත් කළ යුතු ආකාරයම කියනවා. ඒ හැම අවස්ථාවකම කියන්නේ වැඩි වෙන සංඛ්‍යාව වැඩි වීමේ ප්ලස් මාර්කින් මයිනස් මාර්කින් අඩු වෙන සංඛ්‍යාවක් දක්වන්න කියනවා. නමුත් අපි ගිණුම්කරණයේදී මේ ආකාරයෙන් ලිව්වම වරහන් සමග ලිව්වම අපි දන්නවා මේක අඩු කිරීමේ ලකුණක් කියලා. අහකට යන්නේ ඍණ ලකුණක් බව ඍණ සංඛ්‍යාව බව දන්නවා. නමුත් ඒක අපි පාවිච්චි කරන්නේ නැහැ. මේක වැරදි නෑ. නමුත් අපේ උසස් පෙළ මෙරට උසස් පෙළ විභාගයේ පිළිතුරු වලට බාර ගන්නේ නැහැ. බාර ගන්න මේ ආකාරයෙන්. ඒක තේරුම් ගන්න. ඒක පටලවාගත් ගුරුවරු ඇතම අවස්ථාවල උගන්වනවා මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. නමුත් මේක තමයි පිළිතුරු පත්‍රයේ බලාපොරොත්තු වෙන ආකාරය. ඔයා ඒකට ඒ වැරදි ක්‍රමයට නම් වැරදි කියන්න බෑ. නමුත් අඩුපාඩුවක් තියෙනවනේ, දෝෂයක් තියෙනවනේ, උත්තර පත්‍රේ එහෙම ඉල්ලන්නේ නැති තැනක් තියෙනවනේ මෙතනදී. අන්න ඒ නිසා මේකට හුරු වෙන උත්සාහ ගන්න දැම්මා. 10 1.10 ණයට ගැනුම් රුපියල් 60000ක්. බාහන ටිකක් ණයට ලබා ගන්නවා. විත්ත බලපෑම තොගවත්කම වැඩි වේ, ණය හිමි වගකීම වැඩි වේ. හරි. තොගවත්කම 1.10 වැඩි වෙනවා 60ක්. ඔන්න වත්කම වල ලියාගත්තා. සමානක් නේ ගන්න. දෙවනි බලපෑම වගකීම් වැඩි වෙනවා. මෙන්න වගකීම් කියුව වගකීම් වලට එකතු කර ගන්නවා 60ක්. දැන් 1.12 ආපසු යවුම් 10000ක්. මම කලින් කිව්වා ආපසු යවුම් කියන්නේ මොකද්ද? මේ ණයට ගත්ත තොගේ නැවත ණය හිමියන්ට හරවා යැවීම. ණය හිමියන්ට කොටසක් හරවලා යවුවා. ණයට ගත්තම මෙහෙමනම් දෙනකොට කොහොමද? එහෙමයි නේද? අඩු වෙනවා. ලියන්න. 1.12 තොගවත්කම අඩු වීම මෙතනින් පෙන්වනවා. වගකීම් අඩු වීම මෙතනින් පෙන්වනවා. බාහන හරවා යවද්දී එක පැත්තකින් වගකීම අඩු වෙනවා, දෙවන එක වත්කම් අඩු වෙනවා. වාගේ ටියුට් එකේ තියෙනවා දිත්ත බලපෑම ගැන ආයෙ ලියලා ඉන්න ඕනේ නැහැ. ටියුට් එකේ තියෙනවා මම ටියුට් එකේ තියෙන කරුණු වලින් මේ ගාන හදන්නේ. 1.15 ණය හිමියන්ට රුපියල් 20000ක් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවනවා. මොකද වෙන්නේ? ණය හිමියන්ට එක්ක තියෙන බැඳීමෙන් අපි නිදහස් වෙනවා. බලන්න පළවෙනි බලපෑම. ණය හිමි වගකීම අඩු වේ. බාහිර ණයට ගන්න පිට බැඳීම ඇති වුණා. 60000කින් අපි බැඳීමකට ලක් වුණා මුදල් ගෙවන්නම් කියලා. දැන් යාට මුදල් ගෙවනවා. එතකොට ණය හිමියන්ට එක්ක බැඳීම මොකද වෙන්නේ? අඩු වෙනවා. වගකීම අඩු වෙනවා. 20000. හරි. දැන් ලියමු. දිනේලියන 1.15 වගකීම අඩු කරන්නේ 20000කින්. ඇයි වගකීම අඩු වුනේ? මුදල් ගෙවුව නිසා. අපේ ව්‍යාපාරයේ මුදල් 20000 මොකද වුනේ? අඩු වුණා එළියට ගියා. එහෙනම් අපේ ව්‍යාපාරයේ මුදල් ගෙවුව මොකද්ද? වත්කමක්. යනුව දෙවනි බලපෑම වත්කම් වලින් අඩු වීමක් වශයෙන් පෙන්වනවා. අන්න. විත්ත බලපෑම. 20ක් අඩු වුණා වගකීම් වලින් 20ක් අඩු වුණා වත්කම් වලින්. දැන් තුන තියෙනවද අමුතු ලස්සනක්? මොකද අමුතු ලස්සන? අමුතු ලස්සන තමයි සමාන ලකුණෙන් දෙපැත්තේ සෑම විටම ප්‍රතිඵලය සමානයි. පළවෙනි අවස්ථා තුනේදීම 500ක් වැඩි වුණා 90ක් වැඩි වුණා 600ක් වැඩි වුණා 500ක් වැඩි වුණා 90ක් වැඩි වුණා 600ක් වැඩි වුණා. පළවෙනි අවස්ථා තුනේම දෙපැත්තම අගයන් සමානව වැඩි වුණා. හතරවෙනි අවස්ථාවේදී එක පැත්තක 400ක් වැඩි වෙද්දී ඒ පැත්තෙම 400ක් අඩු වුණා. සමාන ලකුණෙන් එක පැත්තකම අඩු වීම වැඩි වීම සමානව සිදු වුණා. ආයෙත් මෙතනදී දෙපැත්තම 60 බැගින් වැඩි වුණා. අන්තිම අවස්ථාව දෙකේදී මොකද වුනේ? දෙපැත්තෙම සමාන වටිනාකම් අඩු වුණා. 1.12 10 බැගින් දෙපැත්තෙම අඩු වුණා. 1.15 20 බැගින් දෙපැත්තෙම අඩු වුණා. අන්න. දිත්ත බලපෑම ගොඩනගෙන අපූර්ව සමීකරණයක් හදුවා නම් සමීකරණයේ සමාන ලකුණෙන් කියන්නේ මොකද්ද? ඕනම අවස්ථාවක එකතුව සමානයි කියන්නේ. ඒක මෙතනින් අපේ ඔක්කො කරලා පෙන්නන්න ඕන. එහෙම නැතුව එක පැත්තක වැඩි වෙලා අනිත් පැත්තේ අඩු වෙන්නේ නැහැ. එක පැත්තක වැඩි වෙනවා නම් අනිත් පැත්තෙන් වැඩි වෙන්න ඕන. නැත්නම් මේ පැත්තෙන් මේ ප්‍රමාණය අඩු වෙන්න ඕන. අන්නේ සමාන ලකුණෙන් කියන දේ ඔයාලා ඉටු කළාද කියලා බලන්න ඕන. ගණිතක දිත්ත බලගන්න සතහන් කළායින් පසුව. 1.15 අපේ හිටියේ. යම් ඉස්සරහට. 1.20 සේවක වැටුප් ගෙවනවා 30000. ටියුට් එක බලන්න මොකද දිත්ත බලපෑම? වැටුප් වියදම වැඩි වේ. වැටුප් වියදම වැඩි වේ. ලියමු.
සේවකයන් වැටුප් ගෙවුවම වියදම් වැඩි වෙනවලු. ලියන්න තියෙන්නේ 1.20. වියදම් වැඩි කරගන්න කියද්ද 30000. ඔනවා වියදම් වලට එකතු කළා 30000. දෙවනි බලපෑම වැටුප ගෙවුවේ මුදලින්. එතකොට ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. ව්‍යාපාරයට තිබුණා ව්‍යාපාර මකලනේ. ව්‍යාපාරයට තිබුණ මුදල ඒකෙන් දැන් 30000ක් සේවකයන්ට දුන්නා. එතකොට ව්‍යාපාරයේ මුදල් වත්කම මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මේක වත්කම් වල අඩු වීමක් වශයෙන් කියනවා. අන්න ඒකත් එකම පැත්තේ වැඩි වීම අඩු වීම නේද? අකුරු පැත්තේ වැඩි වීම හා අඩු වීම සිදු වුණා. එහෙනම් මේ පැත්තට එකතුවක් ආවේ නැහැ කියලා වටිනාකමක් ආවේ නැහැ කියලා ගැටලුවක් නෑ. 1.25 හිමිකරු සිදු කළ මුදල් ගැනීම 45000. හිමිකරු සිදු කළ මුදල් ගැනීම මම කලින් පැහැදිලි කළා. විත්ත බලපෑම හදද්දී මුදල් ගැනීම කියන්නේ හිමිකරු ව්‍යාපාරයේ මුදල් රැගෙන යාම. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් දුන්නා ඒක අපි සලකනවා හිමිකම නැත්තම් ප්‍රාග්ධනයේ වශයෙන්. අයිතිකරු නැත්නම් ව්‍යාපාරයේ මුදල් රැගෙන යාම. මේක ගැනීම වශයෙන් හඳුනගන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය නිසා නේද? එහෙම නේද? ව්‍යාපාර ඒකක සංකල්පය මොකද කියන්නේ? ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ පාර්ශවයන් දෙකක්. එතකොට එක පාර්ශවයක් කෙනෙකුට තවත් කෙනෙක් ළඟ තියෙන මුදලක් අරගෙන යනවා. ඒ අනුව ව්යාපාරයක සංකල්පය අනුව මේක අපේ හිමිකමේ අඩුවීමක් වශයෙන් හඳුනා ගන්නවා. අයිතිකරු මුදල් අරගෙන යනවා. පාන්දිත්ත බලපෑම ටිකට් එකේ තියෙනවා. ප්‍රාග්ධනයේ අඩුවේ. ප්‍රාග්ධනයේ අඩු වෙනවා. අයිතිකරු මුදල් දුන්නම ප්‍රාග්ධනයේ මොකද උනේ 500කින්. වැඩි වුණා. අයිතිකරු මුදල් අරගෙන ගියා. එහෙනම් ප්‍රාග්ධනයේ මොකද ප්‍රාග්ධනයේ කිව්වට? ප්‍රාග්ධනයේ විභජනයේ පැත්තකින් ගියාම මම ඔයාලට කියලා දුන්නේ කොහොමද දැන් මේ පාඩම පටන් ගන්නේදී? ප්‍රාග්ධන කියන්නේ මොකක්ද? අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය. කීයක් ණය රහිනවද? 500ක්. අයිතිකරුවා අපිට 500ක් දුන්නා. අපි කියන්නේ කොහොමද ව්‍යාපාරය? ව්‍යාපාරයට 500ක් ජනවාරියේ දුන්නා. දැන් ඒකෙන් එයා 45000 අරගෙන යනවා. ඒතකොට ගෙවන්න තියෙන ණය අඩු වෙනවා. ප්‍රාග්ධන අඩු වීමක් වශයෙන් වෙනවා. දිනේ 1.25 ඔන්න 45ක් අඩු කළා. ඒ වගේම අයිතිකරු අරගෙන ගියේ ගැනීම වශයෙන් මුදල් එතකොට මුදල් වත්කමත් අඩු වුණා 45. අවසාන ගනුදෙනුව 30 සිදු වුණා. අවසාන ගනුදෙනුව මොකද්ද? 50000ක් බැංකු ණය සඳහා ගෙවීම. රුපියල් 50000ක් බැංකු ණය සඳහා ගෙවීම. බැංකු ණය සඳහා රුපියල් 50000ක් ගෙවනවා. ගෙවද්දී පළවෙනි බලපෑම වගකීම අඩු වෙනවා. බැංකු ණය ගත්තම මේ බලන්න 5 ලක්ෂ 6ක බැංකු ණය ගත්තම මුදල් වත්කම වැඩි වුණා. බැංකු ණය වගකීම වැඩි වුණා. දැන් 50000කින් අපි ණය හිමියන්ට ණය හිමියන්ට බැංකුවට ගෙවුවම මොකද වෙන්නේ? මේ වගකීම අඩු වෙනවා. එහෙනම් 1.30 වගකීම් වලින් අඩු කරන්න 50ක්. ඒ වගේමයි මුදල් ගෙවුව නිසා මුදල් වත්කම අඩු කරලා පෙන්වන්න 50ක්. හරි. ඔන්න අපි පළවෙනි අභ්‍යාසයේ පළවෙනි කොටස වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධන වගකීම් ආදායම් සමීකරණයේ ගණන වල බලපෑම දැක්වීම පැහැදිලි කළා. අපි ඊළඟ කොටසට යමු පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන. දැන් වෙලාව 10:15යි නේද? 10:17යි. 10:45ට පන්තිල ලොග් වෙන්න. 10:45ට ලොග් වෙන්න. අපි ඒ අතරේ තව වැඩක් කරමු. ඊළඟ හෝල් කරගන්න පුළුවන් නම් හොඳයි. ඔව් අපි එහෙම කරමු. මෙන්න මෙහෙම දෙයක් ඔයාලා කරගන්න. දැන් ඊළඟට ඔයාගේ පොතේ තීගිනුම් ටිකක් රූල් කරගන්න ඕන. ඒ රූල් කරද්දී ඔයාගේ CR පොතේ මෙන්න ඔයාගේ CR පොතේ පිටුවක් අඳිනවා. මේ තමයි ඔයාගේ CR පොත. ඔයාලට මෙන්න මෙහෙම ගිණුම් රූල් කරගන්න පුළුවන්. එකකට එකක් වෙන ආකාරයට. හරිද? මේ එක ක්‍රමයක්. සාමාන්‍යයෙන් මේ පහළට ගන්න ඉර ගොඩක් ගන්න නෑනේ. රෝල් 5ක් තිබුණම ඇති. පහළට ඉර රෝල් 5 දෙකට තිබුණම ඇති. නැත්නම් ඔයාගේ CR පොතේ පිටුව දෙකට නමන්න. මෙහෙම. CR පොතේ පිටුව එහෙම දෙකට නමන්න.
දැන් පළු දෙකක් එනවා නේද? මේ පැත්ත ගිණුමයි මේ පැත්ත ගිණුමයි වශයෙන් රූල් කරගන්න පුළුවන්. ඒකෙමයි දැන් පිටුව දෙකට නැමුවම මෙන්න මෙහෙම කඩින් වලින් පෙන්නනවා වගේ නැමුම් රේඛාවක් එනවා. මේ කෙළවර ඉඳලා මෙතෙන්ද ගන්න පොඩි ස්පේස් එකක් තියලා ආයෙත් රූල් කරන්න. ළඟට පහළට ඉර. අරමුණ පාවිච්චි කරන්න එපා කිව්වනේ. එහෙනම් සර් 10:45 ලොග් එකට බැරි වෙයි නේද? 11 මාර්කක් අර ලොග් එකම ගිනුම් කරලා කරගෙන. එහෙනම් බෑ. මෙන්න මෙහෙම රූල් කරන්න. අරස් ඉරි දෙකක් ගහනවා. රූල් 5න් 5ට 5න් 5 ගණන් කර ඉන්න එපා පුඩාවට. ඒ බලන්න ගහුවා අරස් ඉරි ගහගෙන ගියා. ඊට පස්සේ මෙහෙම ඉරි ඇදගෙන ආවා. එතකොට මැද ලොකු ඉඩක් තියෙන්න එපා. මැදින් හයිවේ එකක් යන්නේ නැහැ. මැදින් පොඩි ඉඩක් තිබ්බ මැදි. පොඩි කියන්නේ කොයිතරම් පොඩි ඉඩක්ද? කොටු රූල් පොත කරන් යන කොටුවක නැත්තම් කොටුවේ කමාරක වගේ ස්පේස් එකක් තිබ්බ මැදි. එහෙම දැන් කන්රූල් පොතේ සර් කොටු නැහැනේ. බලන්න කුංචිය කියලා තියන්නේ. බලන්න කුංචිය කියලා මැදින් තියන්නේ. මැදින් තියන එහෙම ඉඩට දැන් එපා. මෙන්න මෙයාගේ පොඩි ප්‍රමාණයක්. සුළඟිල්ලේ ප්‍රමාණයට වගේ ඉඩක් තියලා දෙපැත්තට ඉරියා තියෙනවා. එතකොට ඔයාලට ගිනුම හොඳට ඉඩ කර ඇතුව එනවා. අරහට ගිනුම් දෙකයි. සර් මගේ අකුරු පුංචි මට ඕනම පුංචි තැනකින් සිංගල යන්නත් පුළුවන්. ඒ නිසා මම ගිනුම් සම්බන්ධව අනුගමනය කරනවා ඉතාමත් සූක්ෂම ක්‍රමයක්. මට මෙන්න මෙහෙම ගිනුම් 6-7ක් එක පෙරේද රෝල් කර ගන්න පුළුවන්. සමහරවන්ගේ ටී ගිනුම් නෙවෙයි තියෙන්නේ ලයිට් ගිනුම්. මේක ලයිට් කළු වගේ අර. මෙන්න මේ වගේ මෙහෙම ඉර තියෙන තැනක තුරු කරගෙන අර පහුගිය කාලේ ඇලවල පාත් වගා වගේ තැන් ඉර තියෙන පොඩි තැන් වල එරුගු බැලේ නිමිති ගහයි රාබු ගහයි මේ හැමදාම වල පිටවගෙන ගිහපු කාලයක් තිබ්බේ ඒ වගේ මේ වගේ ඇලවල පාත් ක්‍රමයට නම් රූල් කරන්න එපා. ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ගැන එකක් වෙන ආකාරයෙන් රූල් කරන්න නැත්නම් දෙපැත්තට දෙක ගන්න රූල් කරගෙන යන්න මේ වගේ පාත් ක්‍රමයට රූල් කරන්න එපා. ඒ විදිහට රූල් කරගන්න ගිනුම් දැන්ට 10ක් විතර තව ඕන වෙයි. මුදල් ප්‍රාග්ධන විකුණුම් බැංකු ණය ගැනුම් ණය හිමි යවුම් වැටු ගැනිලි ගිනුම් 10ක් ඇති වෙයි. ගිනුම් 10ක් විතර රෝල් කරගෙන 10:45ට පන්තියට එන්න.